ඔව්. හරි. හරි එහෙනම් මේ මාව ඇහෙන්නේ නැත්නම් හරි ස්පීඩ් එක වැඩි නම් හරි කියන්න. හරිද? මේ ඉන්ඩිෆරන්ස් කර්ව් ඇනලිසිස් එක. හරිද? ඉන්ඩිෆරන්ස් කර්ව් එකක් කියන්නේ අපි බලන්න ඕනේ ඉන්ඩිෆරන්ස් කර්ව් එකේ මොකද්ද කරන්න කියලා ඉස්සෙල්ලාම. හරිද? එතකොට අපි භාණ්ඩ හා සේවා තෝරන්න ඕනේ ගියාට පස්සේ. ඒකට භාණ්ඩ හා සේවා තේරීමක් කරනකොට ඒ තේරීමක් කරාට පස්සේ අපි ඒකෙන් තෘප්තිමත් වෙනවද කියලා බලන්න ඕනේ. ඒ කියන්නේ සැටිස්ෆයි වෙනවද නැත්නම් යුටිලිටි එකක් හම්බ වෙනවද? හරිද? සැටිස්ෆයි වෙනවද කියලා බලන්න නම් අපි ඒක බලන්න ඕනේ විදියක් තියෙනවා. ඒකට ඒ බලන එකට තමයි අපි කියන්නේ ඉන්ඩිෆරන්ස් කර්ව් එකක් කියලා. එතකොට මේ ඉන්ඩිෆරන්ස් කර්ව් කියන එක අපිට ඇප්‍රෝච් දෙකක් තියෙනවා. එකක් අපි කියනවා කාඩිනල් ඇප්‍රෝච් එක කියලා. අනිත් එකට අපි කියනවා ඕඩිනල් ඇප්‍රෝච් එක කියලා. හරි එතකොට මේ ඉන්ඩිෆරන්ස් කර්ව් කියන එක හරිද ඉන්ඩිෆරන්ස් ඇනලයිස් එකක් කරන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් අපි කරනවා කාඩිනල් ඇප්‍රෝච් එකට අනිත් එක අපි කරනවා ඕඩිනල් ඇප්‍රෝච් එකට. ඉතින් මේ කාඩිනල් ඇප්‍රෝච් එක යටතේ කරනවා නම් අපි ගන්නේ භාණ්ඩ වර්ග එකයි. one goods ගන්න. භාණ්ඩ වර්ග එකයි ගන්න. එතකොට මේකේ මෙහෙම වෙනවා. අක්ෂ දෙක වෙන්නේ ප්‍රයිස් එක වෙනවා එක පැත්තකට මේ පැත්තට වෙනවා satisfaction. තේරෙන්නේ නැතුනොත් අහන්න පස්සේ. එතකොට මේකේ IC curve එක මේ විදිහට එනවා. මෙතන 1 2 3 4 10 20 30. අර මේ විදිහට අපිට මේ කාඩිනල් ඇප්‍රෝච් එකේදී ගන්න අපි තනි භාණ්ඩයක් ගැන කතා කරන්නේ. එතකොට ඒකෙදී අපි ප්‍රයිස් එකයි satisfaction එකයි දානවා. එතකොට මේකේ ලක්ෂණයක් තියෙනවා එකක්. මේ අපි satisfaction කියන එක තියෙනවනේ. මේ satisfaction කියන එක 1 2 3 4 විදිහට අපිට measurement එකක් දීලා තියෙනවා. එහෙනම් මේකේ තියෙන විශේෂත්වය තමයි තියෙන්නේ භාණ්ඩ වර්ග එකක් ගැන කතා කරන්නේ. එතකොට මේකේ satisfaction එක measurement එක කරනවා. satisfaction එක measure කරනවා. හරිද? ඊට පස්සේ ඊළඟට යනවා අපි ordinal approach එකට. එතකොට මේකේ අනිත් පැත්ත තමයි මේක වෙන්නේ. මේකෙත් කතා කරන්නේ one good ගැන. ordinal approach එකේදී කතා කරන්නේ two goods ගැන. භාණ්ඩ වර්ග දෙකක් විතරයි තියෙන්නේ කියලා හිතනවා. එතකොට මේකේ ඇන්දොත් අපිට මෙන්න මේ විදිහට තමයි IC curve එක එන්නේ. ඒතර goods දෙකක් නම් මේ අක්ෂ දෙකට යන්නේ goods වර්ග දෙක. මේ පැත්ත මම y කියලා නම් කරන්න මේ පැත්ත x කියලා නම් කරන්න. එතකොට අපිට ඉන්ඩිෆරන්ස් කර්ව් එකෙන් කියන්නේ අපි බලනවානේ ඩිෆරන්ස් එක. එතකොට මේකෙදි බලන්නේ satisfaction එක measure කරලා තියෙනවා cardinal approach එකේදී. ordinal approach එකේදී two goods තියෙන්නේ. හැබැයි මේකේ goods දෙකක් අක්ෂ දෙකට තියෙන. එහෙනම් මේකේ satisfaction එක measure කරලා නැහැ. satisfaction එක measure කරලා නැහැ. හැබැයි අපිට මෙන්න මේ satisfaction එක මෙහෙම A B C D කියලා මේ විදිහට අපිට satisfaction එක rank කරන්න පුළුවන් කියන උදාහරණයක් විදිහට මං ගාව අතේ තියෙන්නේ රුපියල් 1000යි. හරිද? මං ගාව අතේ තියෙන රුපියල් 1000යි. ඒකෙන් මං apple mango ගන්නවා. apple ඔයි අඹයි අරගන්න බලනවා. හරිද? apple ඔයි අඹයි අරගන්න බලනකොට මං apple 10ක් ගන්නකොට mango ගන්නවා 9ක්. මේ රුපියල් 1000ෙන්. මං apple 11ක් ගන්නකොට mango ගන්නවා 5ක්. apple 12ක් ගන්නකොට mango 3යි. apple 13ක් ගන්නකොට mango 2ක් ගන්නවා. දැන් ඔයාලට මේක බලන්න මං ගාව තියෙන්නේ අතේ රුපියල් 1000යි. ඒ 1000න් මට පුළුවන් එක්කෝ apple 10ක් අරගෙන අඹ 9ක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් මට apple 11ක් අරගෙන අඹ 5ක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් apple 12ක් අරගෙන අඹ 3ක් ගන්න පුළුවන්. නැත්නම් apple 13ක් අරගෙන අඹ 2ක් ගන්න පුළුවන්. එතකොට මේ අවස්ථාවලට මම මේවා රෑන්ක් කරනවා. මේක මේ පොයින්ට් එක apple 10 mango 9 පොයින්ට් එක A කියලා මාක් කරනවා. අනිත් ටිකත් ඒ විදිහට A B C D කියලා මාක් කරනවා. හරිද? එහෙනම් ඔයාලට පේනවා කාඩිනල් ඇප්‍රෝච් එකේ ඕඩිනල් එකේ වෙනස තමයි කාඩිනල් ඇප්‍රෝච් එකේදී ගන්න අපි තනි භාණ්ඩයක් ගැන විතරයි කතා කරන්නේ. එතකොට මේකෙදී අපි satisfaction එක measurement එකක් කරනවා.
හැබැයි ඕඩිනල් අප්‍රෝච් එකේදී ගන්න අපි භාණ්ඩ වර්ග දෙකක්. ඒතර භාණ්ඩ වර්ග දෙක තමයි අක්ෂ දෙකට එන්නේ. x භාණ්ඩය සහ y භාණ්ඩය විදියට. ඒතර මේකෙදී අපි කරන්නේ රෑන්ක් එක මේ සැටිස්ෆැක්ෂන් එක මෙෂර්මන්ට් එක මේ සැටිස්ෆැක්ෂන් මෙෂර්මන්ට් එකක් කරන්නේ නැහැ. සැටිස්ෆැක්ෂන් එක අපි රෑන්ක් කිරීමක් විතරයි කරන්නේ. මොන හරි අපැදෙල් නම් අහන්න. හරි. එතකොට දැන් ඔයාලගේ සිලබස් එකෙන් ඔයාලට දැන් මේක ගැන කතා කරන්නේ නැහැ මෙතනින් ඉස්සරහට. හරිද? අපි කාඩිනල් අප්‍රෝච් එක ගැන ඔයාලට කතා කරන්නේ නැහැ. හැමතිස්සෙම දැන් කතා කරන්නේ ඕඩිනල් අප්‍රෝච් එක යටතේ IC කර්ව් එක විතරයි. හරිද? එහෙනම් මේක මෙතනින් අයින් වෙනවා දැන්. right. ඊට පස්සේ IC කර්ව් එක බලනවා. මේ IC කර්ව් එක දැන් සාමාන්‍ය විදිහට මෙහෙම IC කර්ව් එකක් ගොඩනගනකොට මෙහෙම IC කර්ව් එක මේක තමයි IC කර්ව් එක. මේක y good එක මේක x good එක. මෙහෙම අපිට IC කර්ව් එකක් ගොඩනගනකොට හැමතිස්සෙම ඉකෝන් වල උපකල්පන මත තමයි මේවා ගොඩනගන්නේ. assumption තියෙනවා. assumption තියෙනවා මේවා ගොඩනගනකොට. පළවෙනියටම දැන් මේකේ තියෙන වගේ අපිට දෙකක් ගන්න පුළුවන්. මොකද්ද? පළවෙනි assumption එක තමයි මෙයාලා භාණ්ඩ වර්ග මේකෙදි අපි කතා කරන්නේ යුටිලිටි එක මොකද්ද? කාඩිනල්ද ඕඩිනල්ද? ඕඩිනල්. යුටිලිටි එක ඕඩිනල්. ඊට පස්සේ මේකෙදී අපි කරන්නේ ඕඩිනල් නම් යුටිලිටි එක ඕඩිනල් නම් එතකොට මේක යුටිලිටි එක රෑන්ක් කිරීමක්ද කරන්නේ සැටිස්ෆැක්ෂන් එක මෙෂර් කරනවා. රෑන්ක් කිරීම. හරි. රෑන්ක් කරන යුටිලිටි එක රෑන්ක් කියන. මෙෂර් කරන්නේ නැහැ. not measure. හරිද? ඊළඟ එක තමයි මෙන්න මේක. භාණ්ඩ වර්ග දෙකක් ගැන විතරයි මේකෙදි කතා කරන්නේ. two goods ගැන විතරයි කතා කරන්නේ. ඊළඟට මේකේ ඉන්න පාරිභෝගික කන්සියුමර්ස්ලා රැෂනල් කියලා කියනවා. තාර්කික පාරිභෝගිකයෝ ඉන්නවා කියලා කියන්නේ. තාර්කික පාරිභෝගිකයෝ කියලා කියන්නේ මෙයාලා භාණ්ඩ වර්ග දෙක ගැන තියෙන මාකට් එකේ තියෙන මිල ඒ වගේ ইনফෝමේෂන් ඔක්කොම දන්නවා කියලා හිතලා තමයි මේ විදිහට මේක අඳින්නේ. ඊළඟට ඕකේ තව තියෙනවා ට්‍රාන්ස්ටිවිටි කියලා තියෙනවා කම්ප්ලීට්නස් ඒ වගේ ටිකක් තියෙනවා මේකේ assumption ටිකක්. ඒ ටික ඔයාලා නිකන් ඔළුවේ තියාගන්න මේකත් එක්ක මේ ටික මතක තියාගන්න. හරි. ඊට පස්සේ දැන් මේකේ මේ වක්‍රය දිහා බලා ගන්න. අපි මේ වක්‍රයක් ඇන්නාට පස්සේ අපිට හොයන්න පුළුවන් ඒවා ටිකක් තියෙනවා. හරිද? ඒතර මේ හොයන්න පුළුවන් ඒවා කියන්නේ අපිට මෙන්න මේකෙන් ගණිතයට අනුව ප්‍රස්තාරයක් ඇඳලා පස්සේ අපිට මොකක්ද හොයන්න පුළුවන්? මේ වගේ එක බෑවුම කියලා එකක් හොයන්න පුළුවන්. හරිද? බෑවුම හොයන්නේ කොහොමද? ගණිතයට අනුව බෑවුම හොයන්නේ කොහොමද? සිරස් දුරේ වෙනස බෙදනවා තිරස් දුර වෙනසින්. හරිද? ගණිතයට අනුව බෑවුම හොයන්න. හැබැයි අපිට දැන් මේක තියෙන්නේ ගණිතයට අනුව නෙවෙයිනේ. දැන් අපිට වෙන්නේ මේක IC කර්ව් එකටම අපි ඒක හදා ගන්න ඕනේ. එතකොට මේ බෑවුම කියන එකට අපේ එකේදී වචනයක් කියනවා marginal rate of substitution. ඒකට අපි කියනවා MRS එක කියලා. marginal rate of substitution එක. හරිද? එතකොට මේක MRS සිරස් දුර වෙනසට කියන්නේ මොකද්ද? සිරස් කියන්නේ මේ පැත්ත. එහෙනම් සිරස් දුර වෙනස අපි වෙනසට කියනවා ඩෙල්ටා කියලා. සිරස් දුර වෙනස කියන්නේ ඩෙල්ටා y කියලා දාගන්න. තිරස් දුර වෙනස කියන්නේ මේ පැත්ත. ඒතර මේ පැත්ත x අක්ෂය නම් ඩෙල්ටා x කියලා දාගන්නවා. හරිද? එතකොට මේ අක්ෂය දිහා බැලුවට පස්සේ ඔයාලට පේනවා මේකේ තිරස් දුරේ වෙනස වෙනසෙන් බැලුවට පස්සේ එන්නේ බෑවුම. ඒතර බෑවුම සමාන වෙනවා අපිට මේකෙදි කතා කරන MRS එකට marginal rate of substitution එකට. ඒතර දැන් අපි මේකේ කියන අදහස ගන්න ඕනේ එළියට. හරිද? මේකෙන් කියන්නේ වේගය වැඩි නම් කියන්නේ x
භාණ්ඩය ඒකක එකක් වැඩි කරොත් හරිද x කියන එක ඒකකයක් වැඩි කර ගමන් y භාණ්ඩයට කොච්චර කැප කරන්න වෙනවද නැත්නම් give up කරන්න වෙනවද? ඒ කියන්නේ අත්හරින්න වෙනවද කියන එක. y භාණ්ඩයට y එකෙන් කොච්චරක් give up කරනවද කියන එක තමයි බලන්නේ. MRS එකෙන් බලන්නේ x භාණ්ඩය එකකින් වැඩි කරගෙන ගියොත් y භාණ්ඩයට කොච්චරක් කැප කරන්න වෙනවද? නැත්නම් give up ඒ කියන්නේ අතහරින්න වෙනවද කියන එක තමයි බලන්නේ. එතකොට ඔයාලට පේනවා x එක වැඩි වෙනකොට x අගය වැඩි වෙනකොට ධන වෙනකොට y වල අගය අඩුවීමක් වෙන්නේ ඍණ වීමක් වෙන්නේ වෙනස. එහෙනම් මේක ධන ඍණ ගැලපුවාට පස්සේ එන්නේ උත්තරේට MRS එක ඍණ ගාන. හරිද? උත්තරේට එන්නේ MRS එක ඍණ ගාන. එහෙනම් මේක ඍණ ලකුණ දාන්න යන්නේ නැහැ. ඔළුවේ තියාගන්න. මේක එහෙනම් එකක් දාන එකක් ඍණ වෙනකොට එහෙනම් උත්තරේ එන්නේ ඍණ ගාන. එතකොට මේකේදී අපිට පේනවා එතකොට කියන්න පුළුවන් මේකේ බෑවුම මොකද්ද? මේකේ නෙගටිව් ස්ලෝප් එකක් තියෙන්නේ කියලා තමයි කියන්න වෙන්නේ. එහෙනම් මේකේ MRS එක මොකද්ද? නෙගටිව් ස්ලෝප් එක. නෙගටිව් ස්ලෝප් එක. ආයි මේක දිහා බලන පස්සේ පේනවා වමේ ඉඳන් වම් පැත්තේ ඉඳන් දකුණට එනකොට පහළට බෑවුම් වෙලා තියෙනවා. හරිද? එහෙනම් මේකේ බෑවුම කොහොමද? තව ලක්ෂණයක් තමයි මේකේ බෑවුම downward sloping එකක් තියෙන්නේ. downward sloping එකක් තියෙන්නේ. මේක මතු පිටින් පේන ලක්ෂණ දෙකක් කිව්වේ. එතකොට අපිට එකක් බලන්න පුළුවන් මේක ඉස්සෙල්ලාම අපිට මේකේ බෑවුම බලන්න පුළුවන්. බෑවුම කියලා කියන්නේ MRS එක marginal rate of substitution එක. ඊළඟට අපි බලනවා මේකේ වමේ ඉඳන් දකුණට යනකොට පහළට බෑවුම් වෙලා තියෙන්නේ downward sloping එකක් තියෙන්නේ. ඒතර මේ ඉන්ඩිෆරන්ස් කර්ව් එක ලක්ෂණ දෙකක් විදිහට ඒක ගන්නත් පුළුවන්. හරි ඊළඟට ඔයාලට MRS එකත් එක්ක මැඩම් දීලා තියෙන සූත් මං ගාන එක දාන්න පොඩ්ඩක් ඉන්න. මැඩම් දීලා තියෙන ඔයාලට x අක්ෂය විදිහට දීලා තියෙනවා ෆුඩ් එක. හරිද? ෆුඩ් දීලා තියෙනවා x අක්ෂය විදිහට y අක්ෂය විදිහට දීලා තියෙන්නේ clothing. clothing එක දීලා තියෙනවා. ඊට පස්සේ MRS එක දීලා තියෙනවා. මෙතන තියෙනවා මේ combination එක. combination එක A B C D කියලා combination එක දීලා තියෙනවා. ෆුඩ් ගාන තියෙනවා 1 2 3 4 කියලා. මම කොහොමද මේක ෆුඩ් කියන එක x අක්ෂය කියලා ගත්තේ? මේ ඒකක එකකින් වැඩි වෙලා තියෙනවා. x අක්ෂය මම කිව්වේ මොකක්ද? බෑවුම් හැදී කොහොමද කියේ MRS එක වැඩි. ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x. x ඒකක එකකින් වැඩි වෙනකොට y කොච්චරක් කැප වෙනවද? එහෙනම් x එක එකකින් වැඩි වෙනකොට එහෙනම් මේක එකකින් වැඩි වෙලා තියෙන ෆුඩ් එක වෙන්න ඕනේ x අක්ෂයේ තියෙන්න ඕනේ. ක්ලෝතින් එක ඊළඟට තියෙනවා 12යි 6යි 4යි 3යි. හරිද? දැන් කවුරු හරි කියන්න මෙන්න මෙතන ඔය මැඩම් දාලා තියෙන 1291 හරිද කියලා. MRS එක. MRS එකේ සූත්‍රය සමානයි ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x. එතකොට උතන මැඩම් දාලා තියෙන 1291 හරිද උතන? මම හිතන්නේ MRS මොකද්ද? MRS කියන්නේ මොකද්ද? MRS කියන්නේ marginal rate of substitution. ඒ කියන්නේ මේකේ බෑවුම කියන එක තමයි මේ අදහස කියන්නේ. IC curve එකේ බෑවුම හොයන්නේ මෙන්න මේකට අපි වචනේ දාන්නේ. මේ කියන්නේ IC curve එකටම වචනේ දාන්නේ marginal rate of substitution කියලා. එහෙම නැතුව ලොකු තේරුමක් ගන්න යන්න එපා. නිකන් මේකේ බෑවුම කියන එක අදහස මතක තියාගන්න. බෑවුම හොයන්නේ සිරස් දුරේ වෙනස බෙදෙනවා තිරස් දුරේ වෙනසින්. ඒතකොට ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x වෙනවා. ඒතකොට මේකට අනුව දැන් අපිට දැන් ওই මැඩම් දීලා තියෙන 1291. අපිට මෙතන වෙනසක් ගන්න බෑනේ. මෙතන උඩ එක අපි දන්නේ නැහැනේ මොකද්ද කියන්නේ. ඒ නිසා මෙතනට අපි ඉරි කැලලක් ගහ ගන්නවා. හරිද? ඊට පස්සේ MRS marginal rate of substitution. නිකන් බෑවුම හොයන්නේ කොහොමද? ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x. ඩෙල්ටා y කියද මේක තමයි y එක.
මේක x එක 12න් 6ක් අඩු වුණාම කීයද 6යි මෙතන වැඩි වෙච්ච එක ගන්න 1යි මෙතන 6ක් අඩු වෙලා මෙතන එකක් වැඩි වෙලා එහෙනම් උත්තරේ 6 වෙන්න ඕනේ මේක ඩිවල් MRS එක 6යි ඊට පස්සේ ඊළඟ කියන මෙතන 6යි 4යි වෙනස 2යි 2 එකෙන් බෙදුම් පස්සේ 2ම දැන් 4යි 3යි වෙනස 1යි මෙතන 3න් 4 ගියාම 1යි එහෙනම් 1කින් බෙදුම් පස්සේ එකමයි උත්තරේ ඔන්න උත්තර ටික තමයි MRS එකට මම හිතන්නේ උදේ මැඩම් නිකන් ඔයාලට දාලා ඇත්තේ මේ ගණනය කරන්නේ නැතුව නිකන් ඔයාලට අදහසක් වෙන්නේ නෙමෙයි හරි දැන් එතකොට ඔයාලට මේකේ පේන එක මොකක්ද MRS එක දිහා බලුවම පස්සේ මොකද්ද පේන්නේ එන්නෙන්නම අඩු වෙනවා. right එන්නෙන්නම අඩු වෙලා තියෙනවා එතකොට A ලක්ෂය B ලක්ෂය C ලක්ෂය D ලක්ෂය A එකේ MRS එක අපිට දැන් හොයන්න බෑනේ කොහොමද B එකේ MRS එක 6යි C එකේ 2යි D එකේ 1යි හරිද එතකොට දැන් ඔයාලට පේනවා මේක එන්න අඩු වෙලා තියෙනවා අන්න ඒකට අපි වචනයක් කියනවා තව එකක් dimension marginal rate of substitution කියලා marginal rate of substitution ඒකට හේතුව තමයි මේක බෑවුම එන්න අඩු වෙනවා නම් ඒකට අපි කියන වචනේ තමයි marginal rate of substitution කියලා. එතකොට මෙන්න මේ වචනේත් එක්ක තව අපිට property එකක් ගොඩනගා ගන්න පුළුවන්. කියන්නේ මේකේ තියෙන ගුණාංගය. මෙන්න මේ dimension marginal rate of substitution එකත් එක්ක ඒක තමයි reason එක වෙන්නේ. හේතුව වෙන්නේ. මෙන්න මේක මූලයට කොහොමද තියෙන්නේ? convex to the origin. මූලයට උත්තරයි. එතකොට මෙන්න මේක මූලයට උත්තර හැඩයක් ගන්න හේතුව කියලා ඇහුවොත් ඔයාලා කියන්න ඕනේ මෙන්න මේක තමයි. dimension marginal rate of substitution. ඒ කියන්නේ marginal rate of substitution එක එන්නේ අඩු වෙන හින්දා තමයි මේක මූලයට උත්තර හැඩයක් ගන්න. convex to the origin වෙන්නේ. ඒ ටිකේ මොන හරි තේරෙන්නේ නැතුව තියෙනවද? ඊළඟට ඔයාලට තියෙනවා ඉන්ඩිෆරන්ස් කව් මැප් එකක් කියලා එකක්. y good එක x good එක good කියලා ලියා ගන්න. ඉන්ඩිෆරන්ස් කව් මැප් එකක්. එතකොට මෙන්න මේකේ IC කව් එකක් ගත්තට පස්සේ මම අර කිව්වා වගේ මෙන්න මේකේ හැම ලක්ෂයකම A ගත්තත් B ගත්තත් C ගත්තත් තියෙන කම්බිනේෂන් ඒ කියන්නේ මෙයා මේකෙන් මෙච්චරක් ගන්නකොට මේකෙන් මෙච්චරක් ගන්නවා B කියන්නේ මේක. ඒතර මේ හැම ලක්ෂයකදී මෙයා සැටිස්ෆයි වෙනවා. එහෙනම් මේ IC කර්ව් එකක් ගත්තට පස්සේ මේකේ මොන ලක්ෂය ගත්තත් ඒ පාරිභෝගිකයා සැටිස්ෆයි වෙනවා. එහෙනම් අපිට සැටිස්ෆැක්ෂන් එක මේකේ චේන්ජ් කරගන්න ඕන නම් මොකද කරන්න ඕන? මොකද්ද? සැටිස්ෆයි එක චේන්ජ් කරගන්න නම් අපි කරන්න ඕනේ මේක shift කරගන්න ඕනේ. එහෙනම් මේක shift කරගමන් අපිට එනවා different satisfaction ටික. හරිද? එතකොට මේ ටික shift වුණා ගමන් IC කර්ව් එකේ මොනවද? මේක එතකොට මේක එතකොට satisfaction එක වැඩි මේක මොකද්ද? IC3 ද IC1 ද 2 ද? right IC3 එකේ තමයි satisfaction එක වැඩිම වෙන්නේ. එහෙනම් පාරිභෝගිකයේ කැමති IC1 එකටද IC3 එකටද?
හරි. පාරිභෝගික කැමති වෙන්නේ නම් IC3 එකට. ඉන්ඩිෆරන්ස් කර්ව් මැප් එක කියන්නේ ඒ කියන්නේ සැටිස්ෆැක්ෂන් ගොඩක් තියෙනවා මේක. ඒ කියන්නේ ඉතින් මේ IC කර්ව්ස් ගොඩක් තියෙනවනේ මේක සැටිස්ෆැක්ෂන් ගොඩක් තියෙනවා. ඒකට තමයි අපි කියන්නේ ඉන්ඩිෆරන්ස් කර්ව් මැප් එකක් කියලා. right. ඊළඟට බලා ගන්න properties of indifference curve කියන එක. properties කියලා කියන්නේ ගුණාංග. indifference curve එකක් වුණාට පස්සේ මොනවද තියෙන ගුණාංග කියන එක. දැන් මම ටිකකට කලින් කිව්වේ. දැන් ටිකකට කලින් කිව්වේ ඒක එක ගුණාංගය මොකද්ද? පාරිභෝගික හැමතිස්සෙම බලන්නේ ඔය තියෙන higher indifference curve are preferred to lower one. පාරිභෝගික බලන්නේ low එකකට වඩා higher indifference curve එකක් තෝරගන්න. එහෙනම් indifference curve එක වැඩි වෙන එක තරමට පාරිභෝගිකයා කැමති. ඒක තමයි පළවෙනි පොයින්ට් එකෙන් කියලා තියෙනවා ඔයාලගේ higher indifference curves are preferred to lower ones කියලා. ඊළඟට indifference curves are downward sloping. මම අර කිව්ව එක. මේ වමේ ඉඳන් දකුණට යනකොට indifference curve එක පහතරට බැවුම් වෙන එක downward sloping එකක් තියෙන්නේ. තුන්වෙනි එක කියනවා අලුත් එකක්. indifference curve එකක් කවදාවත් indifference curve එකක් කවදාවත් මෙහෙම cross වෙන්න බෑ. කවදාවත් මෙහෙම cross වෙන්න බෑ කියලා කියන indifference curve එකක්. මොකද එතකොට මේ දෙකම හමු වෙන තැනක්. ඒතරේ indifference curve වලදී satisfaction එක හමු වෙන්න බෑ. ඒක කියනවා මේ indifference curve එක කවදාවත් cross වෙන්න බෑ කියලා කියනවා. right. ඊළඟට කියනවා indifference curve එක convex to the origin. ඒකට හේතුව මම කිව්ව මොකද්ද? indifference curve එක convex to the origin වෙන්න හේතුව මොකද්ද? බෑවුම අඩු වෙන හින්දා. ඔව් බැවුම අඩු වෙන හින්දා diminishing of marginal rate of substitution එක නිසා. හරි ඊළඟට මෙන්න මෙහෙම එකක් වෙනවා. කවදාවත් indifference curve එක මෙන්න මේ විදිහට ටච් වෙන්න බෑ කියනවා මෙන්න මේ ලක්ෂ දෙක. ඒ කියන්නේ අක්ෂ දෙකෙන් එකකවත් ටච් වෙන්න බැරිලු. කවුරු හරි හේතුව දන්නවද ඒකට? ටච් වෙන්න බෑ කියන්නේ ඇයි කියලා? හරි. බලන්න අපි මේකේ assumption එකක් තියෙනවා භාණ්ඩ වර්ග දෙකක combination එකක් තමයි අපි අනිවාර්යෙන් මේකෙදි කතා කරන්න කියලා. හරිද? හදිසියෙවත් බලන්න මේ two goods නේ තියෙන භාණ්ඩ වර්ග දෙකක combination එකක් වෙන්න ඕනේ අනිවාර්යෙන්. අපි ගාව රුපියල් 1000ක් තියෙනවා නම් ඒකෙන් අනිවාර්යෙන් x එකයි y එකයි දෙකෙම බඩු ගන්න ඕනේ. එහෙනම් හදිසියෙවත් මෙන්න මෙතන ටච් වුණොත් එහෙම මෙන්න මොකද්ද? අපි y මෙතන බිඳුවේදී x බිඳුවයි y මෙච්චරක් ගන්නවා. එහෙනම් අපි මේකෙදි කරන්නේ මොකද්ද? y භාණ්ඩ විතරයි ගන්න. හදිසියෙ මේ පැත්තට ටච් වුණොත් අපි ගන්නේ මොනවද? y බිඳුවයි x භාණ්ඩ විතරයි ගන්න. අන්න ඒ නිසා තමයි කියන්නේ අපි assumption එකක් තියෙනවා two gate වල combination එකක් තියෙන්නේ කියලා. ඒ නිසා අපි කවදාවත් මේ දෙක curve දෙක touch කරන්න බෑ. මෙහෙම තියෙන්න ඕනේ කියන්නේ ඒ නිසා. හරි ඊට පස්සේ ඔය downward sloping ටික negative slope ටික මම කතා කරා දැන්. marginal rate of substitution එකත් හරි. නිකන් ඔයාලගේ marginal rate එකට ගානක් හදලා තියෙන එක කරන්න. A B C D කියලා දීලා තියෙනවා. apple x අක්ෂයට apple දීලා තියෙනවා. y අක්ෂයට දීලා තියෙනවා mango. A එකේ තියෙන්නේ 1 2 3 4 5. y එකේ දීලා තියෙන්නේ 15 10 6 3 1. හරිද? දැන් අපිට බලන්න ඕනේ MRS එක marginal rate of substitution එක බලන්නේ කොහොමද delta y බෙදීම delta i. ඒතර පළවෙනි එකේ කොහොමද බලන්න බෑනේ. පළවෙනි එකට බලන්න බෑ මොකද කලින් එක අපි දන්නේ නැති නිසා. දැන් අපි දෙවෙනි එකට බලන්න යනවා. delta y කීයද? 5ක් වෙනස. එයා මේකේ 1යි. එහෙනම් 5යි. මේකේ 4යි වෙනස. මේකේ
3යි වෙනස. මේකේ 1යි 2යි. දෙක බෙදීම එක 2මයි. හරි. එතකොට ඔයාලට දැන් මේකේ එකක් තේරෙනවා කිව්වා. මේකේ එන්න අඩු වෙනවා කියලා. ඔයාලට තව දෙයක් තේරෙන්න ඕනේ. මේකේ බලන්න මේකේ එක එකකයක් වැඩි වෙනකොට මේක එක එකකයක් වැඩි වෙනකොට මේකේ කීයක් කැප වෙලාද? මේකේ 5ක් කැප වෙලා තියෙනවා. ඊළඟට බලන්න මේක එක එකකයක් වැඩි වෙනකොට මෙතන කීයද කැපලා තියෙන්නේ? 4යි කැප වෙලා තියෙන්නේ. මේකේ එකක් වැඩි වෙනකොට මෙතන 2යි කැප වෙලා තියෙන්නේ. 3යි. මෙතන එකක් වැඩි වෙනකොට 2යි කැප වෙලා තියෙන්නේ. එතකොට ඔයාලට පේනවා අපි භාණ්ඩ ගාන වැඩි කරගෙන යනකොට මුලදී කැප වෙන ප්‍රමාණයම නෙවෙයි අගට යනකොට කැප වෙන්නේ. ඒතර අපෙන් අහිමි වෙන්නේ මුලදී වැඩියෙන් අහිමි වුණාට අවසානයේදී අහිමි වෙන ගාන අඩු වෙනවා. ඒකත් ටිකක් ඔළුවේ තියාගන්න. right. තව ප්‍රොපර්ටි එකක් තියෙනවා. සාමාන්‍ය විදියට IC curve එක තියෙනවනේ කොහොමද? convex to the origin. හැබැයි මෙහෙම තිබුණොත් හරි y මෙහෙම තිබුණොත් හරි නැත්තම් මෙහෙම තිබුණොත් හරි මේ විදියට තිබුණොත් එහෙම අපේ උපකල්පන නැත්තම් margin rate of substitution එකෙන් කියන ඒවා කඩ වෙනවා. මොකද්ද මේකෙදි වෙන්නේ? මේකෙදි y වල y ගන්න ප්‍රමාණය වෙනස් වුණාට අපේ x වල ගාන ස්ථාවරව තියෙනවා. එහෙනම් අපේ marginal rate of substitution එකේදී වෙන ටික වෙන්නේ නැහැ. මොකද අපි 2 goods නේ ගන්නෙ. භාණ්ඩ දෙකයි ගන්නෙ. භාණ්ඩ දෙකක් ගන්නකොට අපේ අතේ තියෙන ගානෙන් භාණ්ඩ දෙකක් ගන්නකොට එකක් වැඩි කරනකොට අනිවාර්යෙන් එකක් අඩු වෙන්න ඕනේ. මේක එහෙම වෙලා නැහැ. එකක් වැඩි කරාට y භාණ්ඩයේ ගාන වැඩි කරාට x භාණ්ඩයේ ඒ ගානම එහෙමම තියෙනවා. එහෙනම් මේක අපේ මේ මූලධර්ම වලට පටහැනි. මේකත් ඒ විදිහමයි. මේකත් වෙන්නේ x භාණ්ඩය වැඩි කරාට y භාණ්ඩය මේ වැඩි වෙන්නේ නැහැ. එහෙනම් ඒකත් අපි ඒකට පටහැනි. ඊළඟට මේක upward sloping එකක් තියෙනවා. y භාණ්ඩය වැඩි වෙනකොට y භාණ්ඩ එකේ ඉඳන් දෙකට යනකොට x භාණ්ඩයත් එකේ ඉඳන් දෙකට යනවා. y වැඩි වෙනකොට x උත් වැඩි වෙනවා. හැබැයි එතකොට ඒකත් අපි ඒකට වැරදි. පටහැනි. මොකද එකක් වැඩි වෙනවා නම් එකක් අපේ අඩු වෙන්න ඕනි කියලා මේකෙදි කියලා තියෙනවා. assumption වල. ඒ නිසා මේ මොන අවස්ථාවකදීවත් මෙහෙම තියෙන්න බෑ කියලා කියනවා. properties වලදී. හරිනේ ඒ ටික තේරුණාද? මොනවාට ප්‍රශ්නයක් තියෙනවද අහන්නේ? ඊළඟට perfect substitution perfect substitutes කියලා තියෙනවා. substitute කියන්නේ මොනවද? ආදේශක. perfect කියන්නේ පූර්ණ ආදේශක ගැන කියන්නේ. perfect substitute පූර්ණ ආදේශක. දැන් හිතන්න ආදේශක නැත්නම් පූර්ණ ආදේශකයක් කියලා කියන්නේ එක භාණ්ඩයක් සමග එක භාණ්ඩයක් වෙනුවට ඒ සැටිස්ෆැක්ෂන් එකම වෙන්න ඕනේ. හරිද? ඒ තෘප්තියම ලැබෙන වෙන්නේ නැතුවද කියන එක අහගන්න. එක භාණ්ඩයක් වෙනුවට ඒ තෘප්තියම ලැබෙන තවත් භාණ්ඩයක් තියෙනවා නම් ඒකට අපි කියනවා perfect substitute එකක් කියලා. එක්සැම්පල් එකක් විදිහට මට දැන් කියන්න පුළුවන්. මම දැන් පාවිච්චි කරන්නේ white board එකනේ. white board එක. ඒතර මේකට මට පූර්ණ ආදේශක දෙකක් තියෙනවා. එක්කෝ පුළුවන් digital screen එකක් use කරන්න. digital screen එකක් use කරන්නත් පුළුවන්. නැත්නම් black board එකක් use කරන්නත් පුළුවන්. හරිද? එහෙනම් white board එක වෙනුවට මේ දෙකම පූර්ණ ආදේශක. එහෙනම් මේ වගේ වෙලාවට
අපේ IC curve එක සාමාන්‍ය එකක් වෙන්නේ නැහැ. සාමාන්‍ය IC curve එක කොහොමද වෙන්නේ? y x. සාමාන්‍ය IC curve එක ඔය විදිහට තියෙනවා. දැන් මේකේ කිව්ව ලක්ෂණ තමයි මේක මූලයට උත්තර convex to the origin වෙනවා. downward sloping එකක් තියෙන්නේ. මේකේ MRS එක marginal rate of substitution නැත්නම් slope එක එන්න පහළට එනකොට අඩු වෙනවා කිව්වා. හැබැයි මේ භාණ්ඩය perfect substitute නම් IC curve එක straight line වෙනවා. IC curve එක straight line එකක්. ඒ කියන්නේ සරල රේඛාවක් වෙනවා කියලා කියනවා. මොකද එක භාණ්ඩයක් වෙනකොට තව එකක් භාවිත කරන්න පුළුවන් නම් ඒක කැපකිරීමක් වෙන්නේ නැහැ. ඒ හින්දා තමයි මේක straight line එකක් කියලා කියන්නේ. එහෙනම් ඔයාලට එක්සෑම් එකට එන්න පුළුවන් මෙන්න මේ ප්‍රස්ථාර දීලා මේ ප්‍රස්ථාරයක් මෙහෙම දීලා මේක IC curve කියලා නම් කරලා ඔයාලගෙන් අහන්න පුළුවන් මේක සම්බන්ධ භාණ්ඩය ගැන කුමක් කිය හැකිද කියලා. මේක සම්බන්ධ වෙන භාණ්ඩය මොකක්ද කියලා. එහෙනම් මේක කියන්න වෙන්නේ IC curve එක මොකද්ද? straight line එකක්. එතකොට ඔයාලා දන්නවා සරල රේඛාවක බෑවුම කොහොමද? සරල රේඛාවක බෑවුම ස්ථාවරයි. වෙනස් වෙන්නේ නැහැ. සරල රේඛාවක බෑවුම ස්ථාවරයි. එහෙනම් මේකේ බෑවුම විදිහට ගන්නේ මොකක්ද අපි? MRS එක. MRS එක constant තියෙනවා. MRS එක constant. මේකේ MRS එක මොකක්ද වෙලා තියෙන්නේ? dimension එකක් තියෙන්නේ. MRS එක පහළට යනකොට අඩු වෙනවා. මේක MRS එක constant සරල රේඛාවක් තියෙන. එහෙනම් මේක අනිවාර්යෙන් perfect substitute good කියලා කියන්න ඕනේ. ඒතර මේ දෙකේ වෙනස තමයි භාණ්ඩයේ perfect substitute නම් අපේ IC curve එක සරල රේඛාවක් වෙන්න ඕනේ. භාණ්ඩය සාමාන්‍ය එකක් නම් يعني perfect substitute නැත්නම් මේක IC curve එක convex to the origin වෙනවා. ඒ තමයි substitute good ගැන කියන්නේ. ඊළඟට කියනවා අනිත් පැත්තට කතා කරන්න මේක. perfect substitute තියෙනවා ඊට පස්සේ ආදේශන භාණ්ඩත් එක්ක අනිත් එක යන්නේ මොනවද? අනුපූරක භාණ්ඩ. ඒවට අපි කියනවා perfect complementary goods කියලා. මේක කියන්නේ මේකේ කිව්ව මොකද? එක භාණ්ඩයක් වෙනුවට ඒ තෘප්තියම ලැබෙන තවත් භාණ්ඩයක් තියෙනවා නම් ඒවට අපි කිව්වා perfect substitute කියලා. මේකෙදි වෙන්නේ එක භාණ්ඩයක් එක්ක ඒ කියන්නේ එකක් නැතුව මෙයා තෘප්තිමත් වෙන්නේ නැල්ලු මේ වගේ භාණ්ඩ. එක්කෙනෙක් නැතුව මේ භාණ්ඩයෙන් අපිට පූර්ණ satisfaction එක ගන්න බැරිලු. උදාහරණයක් මොකක්ද? ඒලෝ ලිකන් කරපුවා මොනවාද? පානේ බටරුයි. පානුයි බටරයි. හරි. ඒක සාමාන්‍ය කම්ප්ලිමන්ටරි විදිහට ගන්න පුළුවන්. perfect කම්ප්ලිමන්ටරි වෙන්න නම් අපිට එකක් නැතුව ඒක භාවිත කරන්න බෑ. පාන් අපිට බටර් නැතුව කන්න පුළුවන් නේද? අන්න රයිට්. කාඩ් මෙටල් ගන්න පුළුවන්. ආයි ගන්න පුළුවන්. හොඳම perfect substitute එක තමයි left shoes එකට වම් සපත්තුවට දකුණු සපත්තුව. right shoes එක. left shoe එකට right shoe එක. හරි. ඒ කියන්නේ අපිට වම් සපත්තුවක් විතරක් අරගෙන යන්න පුළුවන්. දාගෙන යන්න පුළුවන්. දැන් එහෙනම් මේකෙන් වම් සපත්තුව තියෙනවා නම් අනිවාර්යෙන් මේකට දකුණු සපත්තුවක් ඕනි වෙනවා. එහෙනම් මේක තමයි අපි perfect complementary වෙන්නේ. එහෙනම් මේ වගේ එකක අපි කියනවා මේකේ IC curve එක L හැඩයක් ගන්නවා කියලා. මෙන්න මේ L හැඩයක් ගන්නවා කියලා කියනවා. මේ වගේ එකක IC curve එක L හැඩයක් ගන්නවා කියලා කියනවා. මේ ඇන්දට පස්සේ y x මෙන්න මෙහෙම L හැඩයක් ගන්නවා කියන්නේ. එහෙනම් මෙන්න මේ ලක්ෂයේදී තමයි මේක දෙකම තියෙනවා කියලා කියන්නේ. මෙන්න මේ ලක්ෂය තමයි. හදිසි මේ ලක්ෂය තෝරගත්තොත් අපිට පුළුවන් දෙක මේ අපිට යූස් කරන්න පුළුවන්. වම් සපත්තුවක් වැඩියෙන් තියෙනවා. වැඩක් නැහැ. එහෙනම් එහෙම වෙන්න නම් මේක අනිවාර්යෙන්ම දෙකම තියෙනවා නේද? L හැඩය කියන්නේ ඒක. මේක වම් සපත්තුව නම් මේක දකුණු සපත්තුව වගේ අදහස. මේ දෙකම හමු වෙන තැනදී තමයි අපිට පුළුවන් වෙන්න ඕනි යූස් කරන්න. මෙන්න මේවම. මෙන්න මේ පොයින්ට් වල තමයි අපිට පුළුවන් වෙන්නේ. මොකද මේක වැඩි වුණත් වැඩක් නැහැ. මේක වැඩි වුණත් වැඩක් වෙන්නේ නැහැ අපිට. right. එතකොට අපි IC curve එකෙන් කතා කරේ මොකක් ගැනද? IC curve එකෙන් කතා කරන්නේ මොකක් ගැනද අපි?
IC curve එකෙන් කතා කරන්නේ පාරිභෝගිකයන් මොකක් ගැනද? satisfaction එක. satisfaction එක. එතකොට මේක මොකක්ද satisfaction කියලා කියන්නේ? පාරිභෝගිකයාගේ භාණ්ඩ දෙක two goods වල combination එකක් ගැන කතා කරනවා. භාණ්ඩ දෙක combination එකක් ගත්තට පස්සේ ඒකේ වෙන satisfaction එක තමයි IC curve එකෙන් බලන්නේ. එතකොට IC curve එක satisfaction එක වැඩි කරන්න නම් අපි මොකද්ද කරන්නේ? IC curve එක shift කරනවා. ඒ කියන්නේ දකුණට විතර කනෙක්ට් කරන්නේ satisfaction එක වැඩි වෙන්න නම් satisfaction එක අඩු වෙනවා නම් මොකද වෙන්නේ? වමට shift වෙලා තියෙන්නේ. එතකොට පහළම තියෙන එකේ satisfaction එක අඩුයි, උඩම තියෙන එකේ satisfaction එක වැඩි. හරි. එතකොට අර ඉන්ඩිෆරන්ස් කර්ව් මැප් එකක් ගත්තට පස්සේ ඒකේ මොනවද තියෙන්නේ? satisfaction ගොඩක් තියෙනවා. එතකොට ඒකේ උඩ මේක මම අර කතා කරේ විදිහට උඩ මේකේ satisfaction එක වැඩි. මට ඊළඟට තියෙන්නේ අපිට දැන් මේ බාණ්ඩ ගන්න අපි අතේ මොනවද තියෙන්නේ? සල්ලි දෙන්න ආදායමක් ලැබෙන්නත් ඕන. එහෙනම් අපිට ආදායමක් ලැබෙන්න නම් අපිට ඒකට අපි කියන බජට් එක කියන බජට් ලයින් එක. අපිට මේ වගේ බඩු මේක ගන්න නම් අපිට ආදායමක් තියෙන්න ඕන. ආදායමක් තියෙන්න නම් ආදායම හොයන විදිහ දැනගන්න. එතකොට මම හිතන්න ඒ කියන පුද්ගලයෙක් ඉන්නවා. මෙයා ගාව Apple ගෙඩි 100ක් තියෙනවා. එකක වටිනාකම රුපියල් 50යි. හරිද? ආයෙ මෙයා ගාව තියෙනවා මැංගෝ. අඹ ගෙඩි තියෙනවා 100ක්. එකක වටිනාකම රුපියල් 10යි. දැන් කවුරු හරි කියන්නේ මෙයාගේ ආදායම කීයද? ආදායම 6000යි. එතකොට මේකෙදි ඔයා ලේසියෙන්ම ගත්ත ගමද? ඇපල් ගෙඩි ගාන ගුණ කරා ඒකකේ වටිනාකමෙන්. එතකොට 5000ක් ආවා. මැංගෝ ගාන වැඩි කරා මැංගෝ ගෙඩි ගාන වැඩි කරා 10න් එතකොට එනවා මැංගෝ වල ගාන. එතකොට මේකෙදි අපි මොකද කරන්නේ? අපි කතා කරන කී හැමතිස්සම IC curve එකේදී භාණ්ඩ වර්ග දෙකක් ගැන විතරයි. එහෙනම් අපි එක භාණ්ඩ වර්ගයක් නම් කරනවා x කියලා නම් කරනවානේ. එක භාණ්ඩයක් x කියලා ගන්නවා. තව භාණ්ඩයක් y කියලා ගන්නවා. එතකොට මේ x භාණ්ඩය මොකද්ද වැඩි කරේ? x භාණ්ඩයේ මිල වැඩි කරා x භාණ්ඩයේ ප්‍රමාණය. හරිද? x භාණ්ඩයේ මිල x කියන භාණ්ඩයේ මිල වැඩි කරා y කියලා යන x භාණ්ඩයේ මිල ඒකට අපි කියනවා මිලට කියනවා අපි ඉංග්‍රීසියෙන් price එකෙන් තමයි p දා ගන්නවා. x භාණ්ඩයේ මිල px එක වැඩි කරා මොකෙන්ද? ප්‍රමාණයෙන්. ඒක නිසා අපි ඒකට වැඩි Apple ප්‍රමාණයට අපි x කියලා දා ගන්නවා. x වැඩි කිරීම x උඩ දෙකම එක වගේ. හරිද? ඊට පස්සේ මොකද කරන්නේ? භාණ්ඩ දෙකක් තියෙනවා. ඒ නිසා මේකට අපි එකතු කිරීම දා ගන්නවා. ඊළඟට y භාණ්ඩය. y භාණ්ඩය මොකද්ද? y භාණ්ඩයේ මිල. එහෙනම් p y එක. y භාණ්ඩයේ මිල වැඩි කරනවා අපි y භාණ්ඩයේ ප්‍රමාණය. අන්න එතකොට එනවා අපේ ඉන්කම් එක. ඒකට අපි කියනවා m කියලා. එහෙනම් අපි බජට් ලයින් එකේ සූත්‍රය එනවා මේ විදිහට. ඉන්කම් එක සමානයි නැත්නම් money m සමානයි px ගුණ කිරීම x py ගුණ කිරීම y. සාමාන්‍ය වලට ඉස්සරහට යද්දී ඔහොම මෙහෙම px ධන py m කියලා ඔහොමත් දෙයි සමහර විට ඉස්සරහ සෙමිස්ටර්ස් වල. ඉතින් මෙහෙම තිබුණාත් වෙන්නේ මේකම තමයි. බජට් ලයින් එක අඳිනවනේ. එන්න බජට් ලයින් එක. y ගෝඩ් එක x ගෝඩ් එක. බජට් ලයින් එක මෙන්න මෙහෙම අඳින්න. සරල රේඛාවක්. ඒක ඇඳ ඊට වගේ පේන්නේ නැති. හරි. එතකොට මෙහෙම අඳින්න. දැන් ඔයා හිතන්න ඔයාට ඕනේ x භාණ්ඩේ y භාණ්ඩේ. හරිද? x භාණ්ඩයේ මිල රුපියල් 50යි y භාණ්ඩයේ මිල රුපියල් 100යි. හරිද? ඔයා ගාව තියෙන්නේ රුපියල් 1000යි මේ දෙකම ගන්න. හරි බේනවල් බෝඩ් එකනේ.
හරි. එතකොට ඔයාගාව තියෙන රුපියල් 1000යි. වාට ඕනේ X භාණ්ඩේ Y භාණ්ඩේ. ඔයා හිතන්න ඔයා Y භාණ්ඩේ ගන්නේ නැත්තම්. එහෙනම් Y මොකද දෙන්නේ? Y බිඳුවයි. හරිද? Y භාණ්ඩේ ගන්න නැත්නම් X භාණ්ඩේ විතරක් ගත්තොත් ඔයාගේ තියෙන ඕනේ කීයද? X අක්ෂයේ තියෙන ඕනේ 1000 බෙදීම 50. එහෙනම් 20යි. එහෙනම් මෙතන තියෙන ඕනේ අගේ කීයද? 20යි. Y ගන්නේ නැත්තම් ඔයා X භාණ්ඩේ විතරක් ගත්තොත් ඔයා මෙතන වටිනාකම 20යි වෙන්න ඕනේ. ඔයා X භාණ්ඩේ ගන්නේ නැත්තම් Y භාණ්ඩේ විතරක් ගත්තා නම් ඔයාගේ ගාම මෙතන 100යි. හරි මේක පොඩ්ඩක් මෙහෙට වෙන්න ඕනේ. හරිද? Y භාණ්ඩේ විතරක් ගන්නවා නම් ඔයාගේ එතකොට මෙතන තියෙන්නේ 10යි. දැන් ඔයාලට පේනවා මෙන්න මෙතනදී මේ ඕනෑම ලක්ෂයක මේකේ දිගේ තියෙන මේකට මෙතෙන්ට ඇඳක් මේකට මෙතන ගත්තත් මේ ඕනෑම ලක්ෂයක් ගත්තට පස්සේ ඔයාගේ මෙන්න මේ 1000 හැදෙන්න ඕන. 1000 හැදෙනවා අනිවාර්යෙන් මේ ඉර දිගේ ඕනෑම ලක්ෂ දෙකක් හරි ඕනෑම ලක්ෂයක් තේරුවොත් ඔයාට අනිවාර්යෙන් මේ 1000 හැදෙන්න ඕනේ. හරිද? ඊට පස්සේ ඔයාට මේ ඉරෙන් ඇතුලේ මේ හරියක ලක්ෂයක හරි මේ ඉරෙන් ඇතුලේ මේ ත්‍රිකෝණ මේ ඉරෙන් ඇතුලේ ඕනෑම තැනක භාණ්ඩයක් ගත්තොත් මේ ඉරට යන්නේ නැතුව හරිද මේ ඉරට යන්නේ නැතිව මේක ඇතුලේ ඕනෑම භාණ්ඩයක් ගත්තොත් ඔයාගේ සල්ලි මොකද වෙන්නේ 1000ට වඩා අඩුවෙන් යන්නේ ඔයාගව සල්ලි ඉතුරු වෙනවා හදිසියේවත් ඔයාට මෙහෙ තියෙන එකක් ගන්න ඕනේ මේ පොයින්ට් එක පැනලා ගන්නව උතර මොකද වෙන්නේ රුපියල් 1000යි තියෙන්නේ සල්ලි නැහැ ණය වෙන්න වෙනවා මේක ගන්න එහෙනම් මතක තියාගන්න මෙන්න මේ බජට් ලයින් එකට උඩින් කිසිම අවස්ථාවක අපිට සැටිස්ෆයි වුණොත් අපිට භාණ්ඩ ගන්න බෑ මොකද අපි ගාව සල්ලි නැති නිසා. හරි ඒ ටික ඔලිය තියාගන්න. ඒ ටික තමයි මැඩම් ස්ලයිඩ් වල තියෙන්නේ. right. දැන් බජට් ලයින් එක කිව්වේ මෙහෙම. බජට් ලයින් එක මෙහෙම තියෙනවා කි. දැන් අපි IC curve එක change වෙනවනේ මොකක් නිසාද? IC curve එක change වෙන්නේ satisfaction එක වෙනස් වෙද්දී. එහෙනම් අපි බලන්න බජට් ලයින් එක change වෙනවා. ඒ අවස්ථාව මොනවද කියලා බලන්න ඕනේ. බජට් ලයින් එකක් change වෙන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි බජට් ලයින් එක මෙහෙම shift වෙන්න පුළුවන් වමට නැත්තම් දකුණට. සම්පූර්ණව රේඛාවම විතැන් වෙන්න පුළුවන් වමට හරි දකුණට හරි. හරිද? මෙහෙම වෙලාවකට අපි කියන්නේ මොකක්ද අපි? ආදායම වැඩි වුණා කියලා. හිතන්න මං ගාව තියෙන රුපියල් 1000යි මං ගාව රුපියල් 1000යි තියෙන දැන් තව ඊළඟ මාසේ මගේ පඩිය තව වටනා මගේ ආදායම 1500ක් වුණා. එතකොට මොකද කරන්නේ මම? මේ භාණ්ඩ දෙකම තව මොකද්ද කරන්නේ? වැඩිපුර ගන්නවා. ඒ නිසා මම කරන්නේ මොකද්ද? බජට් ලයින් එක සම්පූර්ණයෙන්ම shift කරනවා. දැන් තියෙන මගේ ආදායම 1000යි. මගේ ආදායම 500ක් වුණා ඊළඟ මාසේ. එහෙනම් මොකද කරන්නේ? මං ගාව දැන් තියෙන්නේ මේ මට්ටමේ 1000 මට්ටමේ තමයි මේ තියෙන්නේ. හැබැයි මට දැන් 1000ක් නෑ රුපියල් 500 තියෙන නම් මම මේ භාණ්ඩ දෙකෙන්ම ගන්න ප්‍රමාණය මොකද කරන්න ඕනේ? අඩු කරන්න ඕනේ. එහෙනම් මේක වමට shift වෙන්න ඕනේ. ඒක තමයි සම්පූර්ණම shift වෙනවා නම් හොඳට මතක තියාගන්න ආදායම ඉන්කම් එකේ change එකක් නම් විතරයි බජට් ලයින් එක සම්පූර්ණම shift වෙන්නේ. ආයේ මේක වෙන්න පුළුවන් අනිත් අවස්ථාව තමයි y x එක. මේ දෙක හොඳට මතක තියාගන්න වෙනස් පටලවා ගන්න එපා. ඉන්කම් එකේ change එකක් වුණොත් විතරයි මේක shift වෙන්නේ සම්පූර්ණම. ඒ කියන්නේ මේක ඉන්ටර්සෙප්ට් එක නැත්තම් අන්තක්ඛණ්ඩ එහෙම වෙනස් මෙතන කැපෙන තැන නෙමෙයි මෙතන කැපෙන. ඒ නිසා සම්පූර්ණ මේක සමාන්තරව විතන් වෙන්නේ ආදායම චේන්ජ් වුණොත්. හැබැයි අපිට මේ භාණ්ඩවල මිල වෙනස් වුණොත් එහෙම එක භාණ්ඩයක මිල වෙනස් වුණොත් මේක මොකද වෙන්නේ? රොටේට් වෙනවා. හරි. එක පැත්තකින් විතරක් විතන් වෙන අවස්ථා තියෙනවා. එහෙනම් මේක වෙන්නේ මොකක් වුණාමද? ඉන්කම් එකේ චේන්ජ් එකක් වුණොත් මෙහෙම වෙන්නේ එක පැත්තකින් විතරක් විතන් වෙන්නේ මොකක් වුණාද? ප්‍රයිස් එකේ චේන්ජ් එකක් වුණා.
දැන් මම කියන්නම් ප්‍රයිස් එක චේන්ජ් එක වෙන විදිහ. මං ගාව තියෙන රුපියල් 10,000යින් මං ගාව රුපියල් 1000යි තියෙන්නේ. මට ඕනේ මේ X බාණ්ඩය ගන්න. X බාණ්ඩේ වටිනාකම රුපියල් 100යි කියන්නේ. එතකොට දැන් මට X බාණ්ඩ කීයක් ගන්න පුළුවන්? X බාණ්ඩ 10ක් ගන්න පුළුවන්. එහෙනම් මෙතන වටිනාකම දැන් 10යි. හරිද? ඊට පස්සේ තව ටික දවසින් කියන මං ගාව රුපියල් 1000මයි ආයෙත් තියෙන්නේ. මේ assumption වල තියෙනවා. හොඳ assumption වල තියෙන ආදායමේම constant කියලා. ඒක පස්සේ කියන්නම්. එතකොට දැන් මෙතන දැන් ආදායම මෙච්චරයි මගේ 1000යි x වලගේ 50 දක්වා අඩු වුණා කියන්නේ. x වල ප්‍රයිස් එක අඩු වෙලා තියෙනවා. x වල ප්‍රයිස් එක අඩු වුණ ගමන් මොකද වෙන්නේ? මම x වල රුපියල් 1000ට x ගන්න ප්‍රමාණය තමයි මොකද කරන්නේ? වැඩි කරනවා. x බාණ්ඩ 20ක් ගන්නවා. එහෙනම් දැන් තේරෙනවද? ප්‍රයිස් චේන්ජ් එකක් වුණොත් අපි එක අක්ෂයක් දිගේ තමයි යවන්නේ. ඉන්ටර්සෙප්ට් එක චේන්ජ් වෙන්නේ නැහැ. එකම අන්තර්කණ්ඩයක් යටතේ තමයි තියෙන්නේ. එහෙනම් මේ දෙක හොඳට ඔලුවට ගන්න. ඉන්කම් චේන්ජ් එකක් වුණොත් විතරක් මේක පැරලල් shift වෙනවා. ඒ කියන්නේ මේ සමාන්තර ඉස්සරහට යන මේ දකුණට වමට shift වෙනවා. ප්‍රයිස් එකේ චේන්ජ් එකක් වුණොත් විතරයි මේක එක පැත්තකින් rotate වෙලා යන්නේ. right මේ වගේ බජට් ලයින් එකක් දැන් මෙහෙම තියෙන්නේ. මම කෝ ඕනම එක බෑවුම් හොයන්න කොහොමද? සිරස් දුර බෙදීම තිරස් දුර. ඒතර මේකේ බෑවුම් හොයන්නේ ස්ලෝප් එක. මේකේ ප්‍රයිස් එකට සම්බන්ධ එහෙනම් py මේ පැත්තට දාගන්න. sorry සිරස් දුර මේක y කියන්නේ මේක py ප්‍රයිස් එක. py බෙදීම px. මේක තමයි බජට් ලයින් එකේ ස්ලෝප් එක වෙන සූත්‍රය වෙන්නේ. ඕනම එකක සිරස් දුර බෙදීම තිරස් දුර තමයි සූත්‍රය වෙන්නේ. ඉකෝන් කරපු අයට පොඩ්ඩක් පැටලෙයි. ඉකෝන් වලදී අපි ඉල්ලුම් රේඛාවේ කරේ ස්ලෝප් එක නෙවෙයි ස්ලෝප් එකේ පරස්පරය හොයන එක කරේ. ඒක නිසා තමයි ඉකෝන් වල b හොයද්දී ඩෙල්ටා qd බෙදීම ඩෙල්ටා p කිව්වේ. මේක වෙන්නේ ඉකෝන් වල ඒ ඉල්ලුම් රේඛාව හොයනකොට මේ පැත්තට qd තිබුණේ මේ පැත්තට තිබුණේ p එක. මේ ඉකෝන් වල කරේ බෑවුම නෙවෙයි හේවි ඉකෝන් වල හේවි බෑවුමේ පරස්පරය. ඒ නිසා මේ විදිහට තියෙන්නේ. තිරස් දුර සිරස් දුරෙන් බෙදලා තියෙනවා. හැබැයි සාමාන්‍ය විදිහට මේවා හද දිව පටලව ගන්න එපා. සාමාන්‍ය විදිහටම සිරස් දුර බෙදන්න තිරස් දුරෙන්. ඊළඟට කතා කරන්න තියෙන්නේ consumer equilibrium එක. consumer equilibrium එක කියලා කියන්නේ අපේ අතේ තියෙන මුදල් වලින් අපේ අතේ තියෙන මුදල් ගානෙන් අපි ගන්න බාන්න කම්බිනේෂන් එකක් තියෙනවනේ. ඒ ගන්න බාන්න කම්බිනේෂන් එකෙන් අපි සැටිස්ෆයි වෙන්න ඕනේ. අපේ අතේ තියෙන ගානෙන් අපි සැටිස්ෆයි වෙනවා නම් අන්නේ පොයින්ට් එකට අපි කියනවා consumer equilibrium එක කියලා. එහෙනම් අපි සැටිස්ෆයි වෙන එක බලන්නේ කොහොමද? සැටිස්ෆයි වෙන එක බලන්නේ මොන වක්‍රයෙන්ද? IC එකෙන්. satisfaction එක බලන්නේ IC curve එකෙන්. ඊළඟට අපි බලන්නේ මොකද්ද? budget line. budget line එකෙන්. budget line එකෙන් බලන්නේ මොකද්ද? අපි ගාව හරියට සල්ලි income එක තියෙනවද කියලා. income එක බලන්න අපි budget line එකේ. එහෙනම් මෙන්න මේ දෙන්න කොහේදී හරි හමු වෙනවා නම් අන්න මේ අපි පාරිභෝගිකයා මොකක්ද වෙන්නේ? satisfy වෙනවා. එහෙනම් මේ දෙන්න හමු වෙන තැනට අපි කියනවා consumer equilibrium point එක කියලා. එහෙනම් වෙන්න ඕනේ මේ පැත්ත y මේ පැත්ත x මෙන්න බජට් ලයින් එක තියෙනවා. මම මේක දැන් තුනක් අඳින්න. මෙතන a මෙතන b මෙතන c මෙතන d ic1 ic2 ic3 දැන් කවුරු හරි ගන්න මෙතන ඉක්විලිබ්‍රියම් පොයින්ට් එක මොකක්ද? Aද Bද Cද D? C. මොකද්ද?
ඉක්ලිබ්‍රියම් පොයින්ට් එක අහන්නේ මම. C. C. ඇයි C කියන්නේ? බජට් ලයින් එකයි ඉන්ඩිෆරන්ස් කර්ව් එකයි ඡේදනය වන ලක්ෂයකින් එකට. ඒතර A එකෙනුත් ඡේදනය වෙනවනේ. B එකෙත් ඡේදනය වෙනවනේ. A එකෙනුත් ඡේදනය වෙනවා B එකෙනුත් ඡේදනය වෙනවා. ඇයි C එක කිව්වේ? සමතුලිතව සමතුලිත එකයි. ඉන්නනේ. right මෙහෙම යන්න. ඉන්ඩිෆරන්ස් කර්ව් මැප් එක ගත්තා. IC2 IC3. දැන් පාරිභෝගිකයක් විදිහට කැමතිම කොතනටද? මොකටද IC1 ද 2 ද 3 ද? පාරිභෝගික IC3 එකට කැමති. හරිද? එහෙනම් මේක බැලුවොත් ඔයාලා D තෝරගන්නේ නැහැ මේක කොහොමද මේක ඡේදනය වෙන්නේ නැති නිසා මේක අපිට සල්ලි නැහැ ගන්න. හැබැයි මේකෙදි මෙයාලා ඡේදනය. දැන් මේක නැත්තම් ඔයාලා තෝරගන්නේ මොකද්ද? C3 එක නැත්තම් මොකද තෝරගන්නේ? IC2 එක. ඇයි IC2 එක තෝරගන්නේ? ඊළඟට ඉන්නේ මේකට වඩා මේක සැටිස්ෆැක්ෂන් එක වැඩි. අන්න එහෙනම් C පොයින්ට් එක තෝරගන්න හේතුව තමයි අංක එකටම මේකෙත් වෙනවනේ. මේක ඡේදනය වෙනවා මේකෙත්. ඒත් වෙලත් මේත් වෙනවා. හැබැයි මේකේ හැම ලක්ෂයකම සැටිස්ෆැක්ෂන් එක මොකක්ද කිව්වේ? A ගත්ත සැටිස්ෆැක්ෂන් එක සේම් B ගත්ත සැටිස්ෆැක්ෂන් එක සේම්. අපි කන්සියුමර් ඉක්ලිබ්‍රියම් කන්සියුමර් විදියට අපි තෘප්තිමත් වෙන්නේ අපි සැටිස්ෆැක්ෂන් එක වැඩිම අවස්ථාව. එහෙනම් අපේ ආදායමෙන් වැඩිම සැටිස්ෆැක්ෂන් එක එනවා කියන්නේ C පොයින්ට් එකේදී. එහෙනම් ඒක තමයි හේතුව වෙන්නේ. C පොයින්ට් එක තෝරගන්න හේතුව තමයි IC එකට වඩා මේකෙත් ඡේදනය වෙනවා මේකෙත් ඡේදනය. හැබැයි IC එකට වඩා සැටිස්ෆැක්ෂන් එක IC දෙකේ වැඩි. ඒ නිසා තමයි අපි C පොයින්ට් එක තෝරගන්නේ. ඒතර මේක ගොඩනගනකොට මේ තියෙන උපකල්පන ටිකක් ඔයාලගේ the consumer has given indifference map x within ඒක කියන්නේ අර දීලා තියෙන අර consumer map එකකින් ඒ කියන්නේ indifference map එකකින් අපි හොඳම අවස්ථාව දැන් ඔය මම කිව්වා වගේ වැඩිම අවස්ථාව මේකේ various combination අවස්ථාවකදී හොඳම අවස්ථාව ගන්න ඕනේ. ඒතර fixed amount money spend ඒ කියන්නේ ඔයාලා ගාව තියෙන සල්ලි ගාන මුදල් ගාන වියදම් කරන්න තියෙන මුදල් ගාන ස්ථාවරයි කියලා කියනවා. භාණ්ඩ දෙක සඳහා තියෙන මුදල් ගාන ස්ථාවරයි. ඒ වගේම භාණ්ඩවල මිල වෙනස් වෙන්නේ නැහැ කියලා කියනවා. ඒ වගේම මේ වගේ අවස්ථාවක භාණ්ඩවල අර දැන් තොග වශයෙන් ගන්නකොට පමණක් අඩු කරනවනේ ඩිස්කවුන්ට් දෙනවනේ. එහෙම මේව මුකුත් දෙන්නෙත් නැහැ කියලා කියන. ඊට පස්සේ හතරනේ goods are homogeneous and divisible. homogeneous and divisible කියලා කියන්නේ භාණ්ඩ සමජාතීයයි කියලා කියනවා. හා බෙදා වෙන් කරන්න පුළුවන් කියලා කියන්නේ. ඒ ටික තමයි assumption විදිහට තියෙන්නේ ඕකේ. right ඊළඟට දැන් අපි කතා කරේ consumer equilibrium එක. එතකොට අපිට මෙන්න මේ consumer equilibrium එක තියෙනවා. මෙන්න මේ consumer equilibrium එක තියෙනවා. අපිට මෙන්න මේ point එකක් change කරගන්න ඕන නම් මොකද්ද කරන්න පුළුවන්? මෙන්න මේ point එක change කරගන්න පුළුවන් නම් IC curve කොහොමද තියෙනවනේ. අපිට මේක point එකක් change කරගන්න ඕන නම් අපිට කරන්න පුළුවන් budget line එක shift කරන්න පුළුවන්. නැත්නම් budget line එක මේ rotate කරන්න පුළුවන්. තේරුණාද? අපිට current equilibrium point එක change කරන්න budget line එක shift කරන්න පුළුවන්. එහෙනම් shift වෙනවා නම් මොකද්ද වෙන්නේ අදහස? income එකේ වෙනසක් කියලා budget line එක rotate වෙනවා නම් එහෙනම් මේක මොකද වෙලා තියෙන්නේ? price එකේ effect එකක් වෙලා. right. එතකොට තුනක් වෙනවා මේකට. equilibrium point එක change වෙන්න තුනක් බලපානවා. equilibrium point එක change වෙනවා. පළවෙනි එක තමයි income එකේ effect එක. income එකේ effect එක. ආදායම වෙනස් වුණ ගමන් අපිට කොහොමද කියලා බලන්න ඕනේ equilibrium point එක change වෙන්නේ. right. ඔන්න තියෙනවා y එක x එක. income effect එක. ආදායම වෙනස් වෙන්නේ budget line එක කොහොමද ගන්න ඕනේ?
ආදායම වැඩි වුණා නම් බජට් ලයින් එක වැඩි දැන්නේ. මමට විතර අපිට විතර දකුණට විතර යන්න ඕනේ. හරිද? එතකොට ඉක්විලිබ්‍රියම් පොයින්ට් අපිට මාක් කරන්න පුළුවන්. ඉතින් එකක් තැන එක මේ හැම එකටම. හරි. මේ IC curve 2 IC3 IC1 මේක BL1 BL2 BL3. හරි. දැන් ඔයාලට තේරෙනවා ඉන්කම් ඉෆෙක්ට් එක වෙනකොට මොකක්ද වෙන්නේ? බජට් ලයින් එක shift වෙන්න ඕනේ. ඉන්කම් ඉෆෙක්ට් එකට බජට් ලයින් එක shift වෙනවා. එහෙම shift වුණාට පස්සේ අපි මොකද වෙන්නේ? මෙතන තිබුණ ඉක්විලිබ්‍රියම් එක දැන් මෙතනට ගිහිල්ලා. මෙතන තිබුණ ඉක්විලිබ්‍රියම් එක දැන් මෙතනට ගිහිල්ලා. හරිද? අන්න මේ ඉක්විලිබ්‍රියම් පොයින්ට් ටික යා කරලා අපිට පුළුවන් මෙන්න මෙහෙම රේඛාවක් හදින්න. මෙහෙම රේඛාවක් හදින්න පුළුවන්. හරිද? ඉන්කම් ඉෆෙක්ට් එක උනාට පස්සේ වෙන බලපෑම තමයි BL එක. බජට් ලයින් එක shift වෙනවා. ඉන්කම් එක වැඩි වුණා කියලා හිතන්න. ඉන්කම් එක වැඩි වෙනකම් මොකද වෙන්නේ? බජට් ලයින් එක shift වෙනවා. ඒකට shift වුණාට පස්සේ අපි මොකද වෙන්නේ? ඉක්විලිබ්‍රියම් පොයින්ට් එක වෙනස් වෙනවා. ඉතින් මේ ඉක්විලිබ්‍රියම් පොයින්ට් වෙනස් වෙන ඒවා ටික යා කරලා අපි එකක් හඳිනවා. ඒකට අපි කියනවා ICC income consumption curve එක කියලා. දැන් පැහැදිලි income consumption curve කියන්නේ ඉන්කම් කන්සම්ප්ෂන් කර්ව් එක හැදෙන්නේ ඉන්කම් ඉෆෙක්ට් එක නිසා. ඉන්කම් ඉෆෙක්ට් එක නිසා අපේ මොකද්ද වෙන්නේ? බජට් එක වැඩි වෙනවා. බජට් ලයින් එක දකුණට විතර කියන්නේ ඉන්කම් එක වැඩි වුණාම එතකොට බජට් ලයින් එක විතර වුණ ගමන් අපේ IC කර්ව්ස් වෙනස් වෙනවා. IC කර්ව්ස් තුනක් තියෙනවා. ඒතර අපේ ඉක්විලිබ්‍රියම් පොයින්ට් ටික වෙනස් වෙනවා. චේන්ජ් වෙනවා. ඒතර ඉක්විලිබ්‍රියම් පොයින්ට් චේන්ජ් වෙනවා ටික යා කරලා අපි එකක් රේඛාවක් අඳිනවා. ඒ රේඛාවට තමයි අපි කියන්නේ ඉන්කම් කන්සම්ප්ෂන් කර්ව් එක කියලා. හරිනේ. රයිට්. මේක දැන් බලන්න ඉන්කම් ඉෆෙක්ට් එක බලපාන විදිය බලන්න. එකක් තියෙනවා පොසිටිව් ඉෆෙක්ට් එක. මොකක්ද මේ පොසිටිව් ඉෆෙක්ට් එකක් කියලා කියන්නේ? ධනාත්මක ඉෆෙක්ට් එකක් වෙනවා. එහෙනම් මේකෙදි වෙලා තියෙන්නේ මොකද්ද? ඉන්කම් එක වැඩි වෙනවා නම් අපේ භාණ්ඩ ප්‍රමාණයක් ගන්න ප්‍රමාණයක් වැඩි වෙන්න ඕනේ. ඉන්කම් එක අඩු වෙනවා භාණ්ඩ ගන්න ප්‍රමාණයත් අඩු වෙනවා. එහෙනම් ඒකට තමයි කියන්නේ පොසිටිව් ඉෆෙක්ට් එකක් කියලා. ඉන්කම් එක වෙනස් වෙන දිශාවටම අපේ ඉල්ලුම් ප්‍රමාණයත් වෙනස් වෙන්න ඕනේ. එහෙනම් මේකේ බලන්න මේ අපේ ඉන්කම් එක මෙතන දැන් තිබුණා. දැන් ඉන්කම් එක වැඩි වෙලා. ඒ කියන්නේ ඉන්කම් එක වැඩි වෙනවා බජට් ලයින් එක shift වෙලා කියන එකනේ. එහෙනම් මෙතනදී මොකද වෙන්නේ? Y භාණ්ඩ ගන්න ප්‍රමාණය වැඩි වෙලා X භාණ්ඩ ගන්න ප්‍රමාණයත් වැඩි වෙනවා. මේ මෙතනත් ඒක වෙලා. එහෙනම් පොසිටිව් ඉෆෙක්ට් එකද කියන්නේ අපේ භාණ්ඩ වර්ග දෙකෙන් එකක් හරි නැත්නම් දෙකම හරි එකක් හරි ආදායම වැඩි වෙනකොට නැත්නම් ආදායම වෙනස් වෙන දිශාවටම අපේ ඉල්ලුම් ප්‍රමාණයක් වෙනස් වෙලා නම් ඒවට අපි කියනවා පොසිටිව් ඉෆෙක්ට් එකක් කියලා. එහෙනම් මේක ගත්තට පස්සේ මේකේ තියෙන්නේ මොකද්ද? පොසිටිව් ඉෆෙක්ට් එකක්. ඒ වගේ පොසිටිව් ඉෆෙක්ට් එකක් තියෙන්නේ මොන ගුඩ්ස් වලටද? ඒවට අපි කියනවා නෝමල් ගුඩ්ස් කියලා. පොසිටිව් ඉෆෙක්ට් එකක් නම් තියෙන එක සාමාන්‍ය බං. මොකද ආදායම් ඉල්ලුම් නම්‍යතාවය හොයනකොට ඉක්කොන් වල කිව්වා ආදායම් ඉල්ලුම් නම්‍යතාවය දාන නම් සාමාන්‍ය භාණ්ඩ, ආදායම් ඉල්ලුම් නම්‍යතාවය ඍණ නම් බාල භාණ්ඩ කියලා. එහෙනම් මේක පොසිටිව් ඉෆෙක්ට් එකක් වෙන්නේ ආදායම වැඩි වෙන දිශාවට ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. එහෙනම් මේක සාමාන්‍ය භාණ්ඩයක්. ඊළඟට නෙගටිව් ඉෆෙක්ට් එක. ඔබ දැන් කිව්වා මම නෙගටිව් ඉෆෙක්ට් එක. මේකේ මොකද්ද කිව්වේ? පොසිටිව් ඉෆෙක්ට් එකක් නම් ආදායම වැඩි වෙනකොට භාණ්ඩ වර්ග දෙකම හරි එකක් හරි මොකක්ද වෙන්න ඕනේ? ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙන්න ඕනේ. නෙගටිව් ඉෆෙක්ට් එකක් නම් ආදායම වැඩි වෙනකොට අනිත් පැත්තට යන්නේ. ආදායම වැඩි වෙනකොට භාණ්ඩ වර්ග දෙකෙන් එකක් හරි නැත්නම් දෙකම හරි ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙන්න ඕනේ. ඒවට අපි කියනවාද? ඉන්ෆීරියර් ගුඩ් කියලා. බාල භාණ්ඩ කියලා කිව්වා. ඒකට බාල භාණ්ඩ කියන ඔයාලගේ ඇඳලා තියෙනවා. බජට් ලයින් ටික කොහොම තියෙනවද? X Y
මේක ඉන්ෆීරියර් ගුඩ් එක මොකද්ද? ආදායම වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙලා තියෙන මොන භාණ්ඩයද? right. එහෙනම් මේකේ ඉන්ෆීරියර් ගුඩ් එක වෙන්නේ x. හැබැයි y එක මොකද්ද? y එක normal good එක. දැන් බලන්න පැහැදිලි නැති කට්ටියට මෙන්න මෙතන ආදායම මේ මට්ටමේ තියෙන්නේ. දැන් මෙහෙට එන ගමන් x අඩු වෙලා. x වල තමයි මේ අඩුවීම වෙලා තියෙන්නේ. එහෙනම් x කියන්නේ මොකද? ආදායම වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙලා. එහෙනම් මේක x කියන එක බාල භාණ්ඩයක් ඉන්ෆීරියර් good එක. හැබැයි y කියන එක නිතරම වැඩි වෙලා. එහෙනම් y කියන එක මොකද්ද? normal good එක. මේක අනිත් පැත්තටත් මෙහෙම අඳින්න පුළුවන්. එහෙම වුණ ගමන් මොකද වෙන්නේ? y කියන එක අපේ මොකද්ද වෙන්නේ? y කියන එක තමයි අඩු වෙලා තියෙන්නේ. එහෙම වුණ ගමන් y එක ඉන්ෆීරියර් good, x එක normal good වෙනවා. ඒක මම කියන්න ඕනේ නැහැ. එකක් අන්දම් පස්සේ බලක රූප සටහන් වල තියෙන මේ ටික ඉන්ෆීරියර් good එක හරි පැත්තට යනදාට පස්සේ y එක වෙනවා x එක ඉන්ෆීරියර් good වෙනවා. ඒ කියවේ අපි මොකද්ද? ඉන්කම් ඉෆෙක්ට් එක ගැන. දෙවෙනියට කියනවා මේ මොනවද කියන්නේ මේ? කන්සියුමර් ඉක්විලිබ්‍රියම් එකේ චේන්ජ් පොයින්ට් එක චේන්ජ් වෙන්න පුළුවන් අවස්ථා එකක් තමයි ඉන්කම් ඉෆෙක්ට් එක. දෙවෙනි එක අපි කියනවා සබ්ස්ටිටියුෂන් ඉෆෙක්ට් එක. මෙන්න මේකෙදි සබ්ස්ටිටියුෂන් කියන්නේ මොනවද? ආදේශක භාණ්ඩ. ආදේශක භාණ්ඩයේ මිල වෙනස් වීම නිසා සලකා බලන භාණ්ඩයේ සිදුවන ඉල්ලුම් ප්‍රමාණය වෙනසට අපි කියන්නේ සබ්ස්ටිටියුෂන් ඉෆෙක්ට් එක කියලා. එහෙනම් මේකෙදි අපේ සැටිස්ෆැක්ෂන් කියන එක වෙනස් වෙන්න බෑ. සැටිස්ෆැක්ෂන් කියන එක කොන්ස්ටන්ට් වෙන්න ඕනේ. සැටිස්ෆැක්ෂන් එක කොන්ස්ටන්ට් වෙන එකේ අදහස මොකද්ද? ආදේශන භාණ්ඩයේ මිල වෙනස් වුණොත් ආදේශන භාණ්ඩයේ මිල අඩු වුණා වැඩි වුණා කියන එක එහෙනම් අපේ ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. එහෙනම් සැටිස්ෆැක්ෂන් එක කොන්ස්ටන්ට් කියන එකේ අදහස නැත්නම් සැටිස්ෆැක්ෂන් එක සේම් කිව්වත් වඩා හොඳයි. සැටිස්ෆැක්ෂන් එක සේම්. සැටිස්ෆැක්ෂන් එක සේම් වෙන නම් මේක තියෙන්න ඕනේ එකම IC කර්ව් එකක් දිගේ. මොකද IC කර්ව් එකේ සැටිස්ෆැක්ෂන් එක මොන ලක්ෂය ගත්තත් සේම්. ඒක ඔළුවේ තියාගන්න ඊළඟ ප්‍රශ්න අරන්දිනට ඕනේ වෙනවා. තුන්වෙනියට කතා කරනවා අපි ප්‍රයිස් ඉෆෙක්ට් එක ගැන. ප්‍රයිස් ඉෆෙක්ට් එක වුණාට පස්සේ බජට් ලයින් එක කොහොමද යන්නේ? ප්‍රයිස් ඉෆෙක්ට් එකේ ඉන්කම් ඉෆෙක්ට් එක උනම බජට් ලයින් එක කොහොමද යන්නේ? දෙපැත්තම ඉතින් ඔව් විතන් වෙනවා. සම්පූර්ණව රේඛාව විතන් වෙනවා. ප්‍රයිස් ඉෆෙක්ට් එකේදී එක අක්ෂයකින් රොටේට් වෙනවා. රයිට් එක අක්ෂයකින් රොටේට් වෙනවා. right IC2 IC1 y x හරිද? එතකොට මේකෙදි මොකක්ද උනේ? අක්ෂ දෙකම වෙනස් වුණා. දැන් මෙතන ඉක්විලිබ්‍රියම් පොයින්ට් එක මේක, මෙතන ඉක්විලිබ්‍රියම් පොයින්ට් එක මේක. හරි. මේක මෙහෙම වුණේ මොකක් නිසාද? x භාණ්ඩයේ මිල අඩු වුණාම මොකද වෙන්නේ? මම ඉස්සෙල්ලා ඉඳලා කියලා දුන්නා අර 1000ක් තියෙනකොට මෙච්චර වෙනවා කියලා. නිසා x භාණ්ඩයේ මිල අඩු වෙනකම් මොකද x වල ඩිමාන්ඩ් එක වැඩි වෙනවා. ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙන නිසා තමයි මේක මේ පැත්තට යන්නේ රොටේට් වෙන්නේ. එතකොට ඉක්විලිබ්‍රියම් පොයින්ට් එක වෙනස් වෙනවා. එහෙනම් පළවෙනි අවස්ථාව මොකද? ඉක්විලිබ්‍රියම් පොයින්ට් එක වෙනස් වෙන එකක් තමයි shift වෙනකොට ඉන්කම් ඉෆෙක්ට් එක. දෙවෙනි එක මේ මොකද්ද කියන්නේ? මේ ප්‍රයිස් ඉෆෙක්ට් එකෙන් කියන්නේ. ප්‍රයිස් ඉෆෙක්ට් එක නුන් අපේ ඉක්විලිබ්‍රියම් පොයින්ට් එක වෙනස් වෙනවා. එහෙනම් මෙන්න මේ ඉක්විලිබ්‍රියම් පොයින්ට් යා කරලා අපි අඳිනවා රේඛාවක්. අන්න ඒකට කියනවා PCC කියලා. ප්‍රයිස් කන්සම්ප්ෂන් කර්ව් එක කියලා කියන්නේ ඒකට. දැන් ඔයාලට පැහැදිලිනේ. ඉන්කම් කන්සම්ප්ෂන් කර්ව් එක අඳුර ගන්නත් පුළුවන් වෙන්න ඕනේ. ප්‍රයිස් කන්සම්ප්ෂන් කර්ව් එක අඳුර ගන්නත් පුළුවන් වෙන්න ඕනේ. ඉන්කම් කන්සම්ප්ෂන් කර්ව් එකක් වෙන්න නම් මොකක්ද වෙන්න ඕනේ?
BL ටික සම්පූර්ණ බජට් ලයින් ටික සම්පූර්ණයෙන්ම shift වෙලා තියෙන්න ඕනි. ඒවට අදාළ ඉක්විලිබ්‍රියම් පොයින්ට් එක කරලා තමයි ICC curve එක ගන්න. ඉන්කම් කන්සම්ප්ෂන් curve එක ගන්න. ප්‍රයිස් ඉෆෙක්ට් එක බලපානවා නම් මොකක්ද වෙන්නේ? ප්‍රයිස් ඉෆෙක්ට් එකේදී වෙන්නේ එක පැත්තකටයි විතන් වෙන්නේ. එතකොට ඒකට අදාළ ඉක්විලිබ්‍රියම් පොයින්ට් ෂෙයා කරලා අඳිනවා නම් ඒකට අපි කියනවා PCC price consumption curve එක කියලා. but මේකෙදී මේ ප්‍රයිස් ඉෆෙක්ට් එකට තව පොඩ්ඩක් තියෙනවා. ප්‍රයිස් ඉෆෙක්ට් එකට බලපාන්නේ මොකද්ද? මේකේ ප්‍රයිස් එක වෙනස් වෙනවා. නැත්තම් මෙහෙම ගන්නත් පුළුවන් අපි. ආදේශන භාණ්ඩයක මිල වැඩි වුණොත් අපේ මොකක්ද වෙන්නේ? ඒත් මේ කිල්ලම වැඩි වෙනව නේද? එහෙනම් සබ්ස්ටිටියුට් ගුඩ් එකත් සබ්ස්ටිටියුෂන් ඉෆෙක්ට් එක. මේ ප්‍රයිස් ඉෆෙක්ට් එකට සබ්ස්ටිටියුෂන් ඉෆෙක්ට් එකත් බලපානවා. මොකද ආදේශන භාණ්ඩයක මිල වැඩි වුණොත් මේකත් අපේ භාණ්ඩේ සලකා බලන භාණ්ඩේ පිළිම් ප්‍රමාණය වැඩි වෙනවා. අනිත් පැත්තට තව එකක් වෙනවා වක්‍රව. දැන් හිතන්න ඉන්කම් ඉෆෙක්ට් එක. හරිද? අපි ගාව ප්‍රයිස් ඉෆෙක්ට් වෙන ඊළඟට අපි ගාව දැන් මං ගාව රුපියල් 1000යි තියෙන්නේ. මේකෙන් එක්ස්පාන්ඩ් එක ගන්න රුපියල් 100ක් යන ඔය එකක්. ඒකට මං ගන්න එක්ස්පාන්ඩ් 10යි. මං ගාව ආදායම් 1000යි. මේක 50 දක්වා අඩු වෙන ගමන් මං ගන්නවා භාණ්ඩ 20ක්. දැන් ඔයාලට ඉකෝන් කරපු එක්කෙනෙක් නම් තේරෙනවා මගේ මොකක්ද මේ වැඩි වෙලා තියෙන්නේ. මේ ඇත්තටම බැලුවොත් මගේ මූර්ත ආදායම වැඩි වෙලා තියෙනවා. මූර්ත ආදායම. නැත්තම් මේකට කියනවා අපි purchasing power එක කියලා. මිලදී ගැනීමේ හැකියාව වැඩි වෙලා තියෙනවා. එහෙනම් ඒකත් වක්‍රව price effect එකක් වෙන්න බලපානවා. මොකද price effect එකට බලපානවා මේ income එක වැඩි වීම. නැත්නම් price එක අඩු වීමත් බලපානවා මේකට. හේතුව තමයි price එක අඩු වුණා කියන එකේ වක්‍රව අදහස income එක වැඩි වුණා කිව්වත් හරි. price එක අඩු වීමේ වක්‍ර අදහස income එක වැඩි වුණා. income එක වැඩි වුණා කියන එක අදහස කියන්නේ මං මෙයාට රුපියල් 1000 තියේදී ගන්න පුළුවන් උනේ බඩු 10යි. X බාණ්ඩයෙන් 10 ගන්න පුළුවන්. හැබැයි මෙයාට දැන් රුපියල් දැන් 1000ට බඩු 20ක් ගන්න පුළුවන්. එතකොට මෙයාගේ මූර්ත ආදායම නැත්නම් මිලදී ගැනීම හැකියාව purchasing power එක වැඩි වෙලා තියෙනවා. purchasing power එක වැඩි වෙනවා කියන්නේ මෙයාගේ income එක වැඩි වුණා හා සමානයි කියන අදහස තමයි තියෙන්නේ. ඒ නිසා substitution effect එකේ income effect එකේ එකතුවක් කියනවා මේ price effect කියන එක. මේ දෙක එකතුවක් කියනවා price effect එක. හරිද? substitution effect එකේ income effect එකේ එකතුවක් කියන price effect එකේ හේතුව තමයි substitution effect එකක් බලපානවා මේක විතන්න වෙන්න. වක්‍රව income effect price එකේ අඩුවීම income එක වැඩි වෙන්නත් හේතු වෙනවා. income එක කියන්නේ real income එක කියන්නේ සාමාන්‍ය income එක නෙවෙයි purchasing power එක. වැඩි වෙන බලපෑම නිසා substitution effect එක income effect එකේ දෙකේ එකතුවක් කියනවා මේ price effect එක. මොනවාරි තේරෙන්නේ නැත්නම් තේරෙන ගන්න හැටි. ඔයාලට එක එක විදිහට price effect එක change වෙන විදිහ නම් ඇඳලා තියෙනවා. ඒ ටික බලා ගන්න. price effect එකක් වුණ ගමන් අනිවාර්යෙන් මතක තියාගන්න ඕන එක තමයි price effect එක වුණාම එක පැත්තකින් විතරයි විතර වෙන්නේ. income effect එක වුණාම සම්පූර්ණම line එකම මේ වෙනස් වෙනවා. right. ඔයාලට පොඩි වගුවක් දීලා තියෙනවා. වගුවක් දීලා තියෙනවා භාණ්ඩ වර්ග තුනට අදාළ මේ price effect and nature of goods කියලා.
මම කතා කරන්නම් ප්‍රයිස් ඉෆෙක්ට් එකයි ඉන්කම් එකයි සබ්ස්ටිටියුෂන් එක. මේ ඉෆෙක්ට්ස් තුනම බලපානවා භාණ්ඩ තුනකට. එකක් තමයි normal goods. එකක් normal goods. එතකොට බලමු මේ බලපාන විදිහ ඉන්කම් ඉෆෙක්ට් එක සබ්ස්ටිටියුෂන් එක ප්‍රයිස් එක. හරිද? normal goods වල income effect එක substitution effect එක price effect එක. ඔයාලා මේක හදද්දි උපකල්පනය කරන්න x කියන භාණ්ඩයේ මම මේක හදන ප්‍රස්තාර තුනේම මේක තමයි උපකල්පනය. x කියන භාණ්ඩයේ මිල අඩු වුණා කියලා ඩික්‍රීස් වුණා කියලා තමයි හිතන්නේ. මිල අඩු වුණා කියලා හිතලා තමයි කරන්නේ. දැන් ඔයාලට දීලා තියෙන එකේ normal goods වල income effect එක positive plus වැඩි වෙලා substitution effect එකත් වැඩි වෙලා price effect එකත් වැඩි වෙලා price effect එක දැන් මම මේක ඔප්පු කරන්න යනවා y එක x එක දැන් මොකක්ද වෙලා තියෙන්නේ x කියන භාණ්ඩයේ මිල අඩු වෙලා price effect එකක් වෙලා තියෙනවා price effect එකක් වෙලා නම් මේ බජට් ලයින් එක යන්න ඕනේ එක පැත්තකින් විතරයි. මිල අඩු වුණා නම් x කියන එකේ ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙනවා. හරිනේ. එතකොට මේ දෙකේ NYC curve එක මේ ටිකක් අමාරුයි උඹලා බලා ගන්න. IC2 එක. මම මෙතන equilibrium point එක A කියලා මාක් කරන්නම්. මෙතන equilibrium point එක B කියලා මාක් කරන්නම්. හරිද? දැන් ඔයාලට මේක දිගේ පහළට ආවා. මේක දිගේ පහළට ආවා. මෙතන ඉඳන් මෙතනටම වෙලා තියෙන මොන ඉෆෙක්ට් එකද? මේ මොකක්ද වෙලා තියෙන්නේ මෙතන? දැන් ඉක්විලිබ්‍රියම් පොයින්ට් එක A වල ඉඳන් B වලට ඇවිල්ලා තියෙනවා. A ඉඳන් B වලට එන හේතුව මොකක්ද? මොන ඉෆෙක්ට් එකද? price effect. ප්‍රයිස් ඉෆෙක්ට් එක. මේකෙන් අපිට ප්‍රයිස් ඉෆෙක්ට් එක කියන්න පුළුවන්. ඊළඟට අපිට කියන්න වෙනවා මේකෙන් ඊළඟට මොනවද? ඉන්කම් ඉෆෙක්ට් එකයි සබ්ස්ටිටියුෂන් ඉෆෙක්ට් එකයි. හරිද? ඉන්කම් ඉෆෙක්ට් එක කියන්න නම් අපිට මේ විදියට වෙන්න බෑනේ. මෙහෙම shift වෙන්න බෑනේ. ඉන්කම් ඉෆෙක්ට් එකක් කියලා. එහෙනම් මේක මොකද? මේක shift වුණ විදියට මේක පරණ රේඛාව තියෙන්න ඕනේ කොහොමද? මේකට සමාන්තරව තියෙන්න ඕනේ. ඒ නිසා අපි කඩයිරකින් මාක් කරගන්න මේක සමාන්තරව මාක් කරනවා මේක මේ වෙන විදියට. එතකොට මේක තමයි අපේ ඉන්කම් ඉෆෙක්ට් එකක් වුණා නම් මේක තමයි අපේ අලුත් රේඛාව. මේක අපි පරණ තියෙන එක. ඉන්කම් ඉෆෙක්ට් එක වුණා නම් හොඳට මතක තියාගන්න ප්‍රයිස් ඉෆෙක්ට් එකේදී තමයි මේක අක්ෂයකින් යන්නේ. දැන් මොකද්ද කතා කරන්නේ? ඉන්කම් ඉෆෙක්ට් එක ගැනයි සබ්ස්ටිටියුෂන් ඉෆෙක්ට් එක ගැනයි. එතකොට ඉන්කම් ඉෆෙක්ට් එක ගැන කතා කරනකොට මේ කර්ව් එක සම්පූර්ණ shift වෙනවා නේ. shift වෙනවා මේකට මේක අනිවාර්යෙන් ගිහින් තියෙනවනේ යටකට parallel. සමාන්තරව ගිහින් තියෙනවා. ඒ නිසා තමයි කඩේරකින් මාක් කරගත්තේ. මේ කඩේරෙන් මාක් කරනකොට මෙන්න මෙතන පොයින්ට් එකක C කියන පොයින්ට් එකේදී මේ IC කර්ව් එක මේකේ shift මේ ටැන්ජන්ට් වෙනවා. නැත්තම් මේක හමු වෙනවා. එතකොට මම ඒ හරිය මාක් කරගන්නවා C කියලා. සබ්ස්ටිටියුෂන් ඉෆෙක්ට් එකේදී මම මොකක්ද කිව්වේ? substitution effect එකේදී මම මොකද්ද කිව්වේ? satisfaction එකේ same කියලා කිව්වේ. එහෙනම් ඔයාලා මතක තියාගන්න මොනම හරි රේඛාවක් මෙහෙම දුන්නාට පස්සේ ඒකේ ලක්ෂ දෙකක් දුන්න ගමන් ඒ දෙකේ අතර මෙහෙම අන්දරවස මෙහෙම ලක්ෂ දෙකක් දුන්නොත්
ඒ දෙකේ එකම IC curve එකේ ලක්ෂ දෙකක් නම් තියෙන්නේ. ඒ දෙකේ අතර වෙනස තමයි substitution effect එක. දැන් එහෙනම් මේකේ ගන්නවා මම A වල තිබ්බ එක B වලට මොකක්ද වෙලා තියෙන්නේ? price effect එක නිසා වැඩි වෙලා. එහෙනම් ඒකට අපි කියනවා price effect එක කියලා. price effect එක. price effect එක මොනවද වෙලා තියෙන්නේ? plus වැඩි වෙලා. මෙතන තිබුණු ගාන දැන් මේ x වැඩි වෙලා. ඊළඟට යනවා substitution effect එකට. දැන් මෙතන කලින් තිබුණේ මොකද්ද? මෙච්චරයි. මේ ගාන තිබුණේ. දැන් අර විදිහට තිබුණා කොහොමද වෙන්නේ? මෙතනට වෙන්න ඕනේ. එහෙනම් A වල ඉඳන් C වලට මොකද්ද වෙලා තියෙන්නේ? substitution effect එකත් වැඩි වෙලා. හරි. ඊළඟට තියෙන්නේ income effect එක බලන්න. මං කිව්ව මොකක්ද income effect එක බලන්න නම් අපි බලන්න ඕනේ මොකද්ද? budget line දෙක. එතකොට budget line එක මේකට parallel ගිහින් තියෙන මේකනේ. එහෙනම් මේක හමු වෙලා තියෙන මොන point එකේද? C point එකේ. එහෙනම් parallel ගියා සමාන්තරව ගියාන් පස්සේ මේක income එක වැඩි වුණාට පස්සේ මෙහෙට ගිහින් තියෙනවා. එහෙනම් පරණ එකේදී තිබිලා තියෙන්නේ point එක C point එක. එහෙනම් substitution effect එකේ income effect එකේදී C point එකේ තිබ්බ එක දැන් කොහෙද තියෙන්නේ? B point එකට ගිහිල්ලා. C point එකේ තිබුණ එක B point එකට ගිහිල්ලා. හරිද? අන්න ඒකට අපි කියනවා income effect එක කියලා. income effect එක. එහෙනම් මේකත් මොකද වෙලා තියෙන්නේ? වැඩි වෙලා. අන්න දැන් පේනවද ඔයාලට? ඔයාලට දීපු අගුවේ තියෙන normal goods වලට අදාළව income effect එකත් positive, substitution effect එකත් positive, price effect එකත් positive. ඒකට වෙන හේතුව තමයි මේ විදිහට අඳලා පස්සේ මේ තුනම තියෙන්නේ වැඩි වෙලා. right normal goods එක හරි ඊළඟට තියෙන්නේ inferior good එක inferior good එකේ තියෙන්නේ income effect එක negative ඒක කොහොමද ඔයාලා බලන්නේ ආදායම් නිමන්විතාවය වෙනවා නම් බාල බලන්න substitution effect එක positive price effect එකත් positive කියලා තියෙනවා මෙන්න මේකේදී අඳිනකොට y හැමතිස්සෙම මේකයි උපකල්පනය දැන් මේකෙදී කලින්ට වඩා පොඩ්ඩක් price effect එක ආදායම් නිමන්විතාවය ඍණනේ එහෙනම් මෙහෙට වඩා මෙහෙට යන්න ඕනේ අනිවාර්යයෙන් ඒ නිසා මේකෙදී මම මෙතන අස්තර වෙන වැඩි හිතන්න එපා. මෙතන B point එක මෙතන point එක A
හරි. දැන් ඒ වල තිබ්බ එක B ට ගිහිනකොට මොකක්ද වෙලා තියෙන්නේ? ඒ වල තිබුණ එක B වලට යනකොට මොකක්ද වෙලා තියෙන්නේ? ඒ වල තිබුණ එක B වලට ගිහිල්ලා. මේකට මොකක්ද කියන්නේ? ප්‍රයිස් ඉෆෙක්ට් එක. මොකක්ද? මේක වෙලා තියෙන්නේ ප්‍රයිස් එක අඩු වෙලා. ප්‍රයිස් එක අඩු වුණාට පස්සේ මෙතන තිබුණ ඉක්විලිබ්‍රියම් පොයින්ට් එක මෙතනට ගිහින්. හරිද? එතකොට A වල ඉඳන් B වලට තියෙන මොන ඉෆෙක්ට් එකද? ප්‍රයිස් ඉෆෙක්ට් එක. ඒක මොකක්ද වෙලා තියෙන්නේ? පොසිටිව්. right. ඊළඟට මොකක්ද ඕනේ අපිට? ඉන්කම් ඉෆෙක්ට් එක, සබ්ස්ටිටියුෂන් ඉෆෙක්ට් එක. ඉන්කම් ඉෆෙක්ට් එක සබ්ස්ටිටියුෂන් ඉෆෙක්ට් එක මේකෙන් පෙන්නන්න බෑ. හින්දා මොකද කරන්නේ ආයි? ඔව්. A වල ඉඳන් B වලට මේ IC1 එකයි IC2 එකයි තියෙන්නේ. හරි මේක මම අර ඉස්සෙල්ලා හන්ද මේක උනාට මේක තමයි ඉස්සෙල්ලා අඳින්න ඕනේ නේද? මෙතන තියෙන එක අපේ ප්‍රයිස් එක කියන්නේ ප්‍රයිස් එක මිල අඩු වෙලා X බාණ්ඩේ මිල අඩු වුණාට පස්සේ මොකක්ද වෙන්නේ? අපේ මේක තමයි කලින් අඳින එක. X බාණ්ඩේ මිල අඩු වුණාට පස්සේ මොකක්ද වෙන්න ඕනේ? අපේ X වල තියෙන ඉල්ලුම වැඩි කරනවා. ඒකට වැඩි කර ගමන් මේක එක පැත්තකින් shift වෙනවා. හරි එතකොට මෙතන A පොයින්ට් එක තියෙනවා මෙතන B පොයින්ට් එක. එතකොට මෙතන මාක් කරනවා A වල ඉඳන් B වලට යනකොට මේ ඉක්විලිබ්‍රියම් පොයින්ට් එක චේන්ජ් වෙලා නැහැ. ඉක්විලිබ්‍රියම් එක ප්ලස් වෙලා තියෙනවා. ඊළඟට මේක දැන් මෙහෙම තියාගන්න බෑ. මේකට පැරලල් අඳින්න ඕනේ. ඉන්කම් ඉෆෙක්ට් එක සබ්ස්ටිටියුෂන් එක බලන්න. ඉතින් මේ හරිය විදිහට මෙවුනා කියලා හිතන්න. නැත්නම් අඳින්න බෑ. right මේ පොයින්ට් එක C. sorry මේ හරිය තමයි C කරන්නේ. මේකට මේ පැත්තෙන් තමයි C එන්න ඕනේ. මේ වගේ වෙලා. right ඔන්න දැන් බලන්න මං කිව්වේ එකම අක්ෂය එකම IC curve එකක් දිගේ අක්ෂ දෙකක් මාක් වෙනවා නම් මෙතන ඉඳන් මෙතනට තියෙන එකට A ඉඳන් C ට යන්නේ මොකද කිව්වේ? A ඉඳන් C ට යන්නේ substitution effect එක. substitution effect එක මොකද? A ඉඳන් C යනකොට වැඩි වෙලා තියෙනවා. right ඊළඟ එක තමයි income effect. income effect එක බලන්න කිව්ව කියන්නේ. income effect එක බලන්න කිව්වද? ආදායමේ වෙනස් වීමයි ආදායම වෙනස් වෙනකොට මේකට පැරලල් යන්න හොඳේ. අන්දින ටික වැරදිලා තියෙන්නේ. මේක සමාන්තරව හරියට අඳ ගන්නවා. ඒකෝර මෙතන ඉඳන් මේ පොයින්ට් එකේ දැන් C. දැන් අලුත් එක තමයි පරණ එක තමයි මේ. දැන් අලුත් එක මෙතනට වෙලා. එහෙනම් C වල ඉඳන් B වලට ගිහිල්ලා මොකක්ද වෙලා තියෙන්නේ? X බාණ්ඩේ ප්‍රමාණය අඩු වෙලා තියෙන්නේ. C වල ඉඳන් B පොයින්ට් එකට එනකන් අඩු වෙලා. ඒකට අපි කියන්නේ මොකක්ද? ඉන්කම් ඉෆෙක්ට් එක. ඉන්කම් ඉෆෙක්ට් එක මොකද? ඍණ වෙලා. අන්න ඒක තමයි වලට මේක කියලා තියෙන්නේ. ඉන්කම් ඉෆෙක්ට් එක නෙගටිව්, සබ්ස්ටිටියුෂන් ඉෆෙක්ට් එකයි ප්‍රයිස් ඉෆෙක්ට් එකයි පොසිටිව් කියලා ඉන්ෆීරියර් ගුඩ් වල. right තුන්වෙනි භාණ්ඩය මට එකක් කියන්න අමුතු වුණා. sorry. මේ ඉන්කම් ඉෆෙක්ට් එක වෙනකොට දෙකක් ගැන කතා කරන්නේ. positive effect, negative effect. ඒක මැදින් පොඩ්ඩක් කියන්නේ එක මතකුනේ දැන්. ඉන්කම් ඉෆෙක්ට් එක ගැන කතා කරනකොට දෙකක් ගැන කතා කරා positive effect එකයි negative effect එකයි. positive effect එකක් වෙනවා මොකද කතා කරේ normal goods වලට. සාමාන්‍ය භාණ්ඩ වලට negative effect එකක් වෙන්නේ inferior goods වලට. හැබැයි මේ ඉන්කම් ඉෆෙක්ට් එක zero effect එකක් වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඒක ගැන කිව්වේ නෑ. අමතක වුණා. zero effect එකක් වෙන්න පුළුවන් අවස්ථාවක්. ආදායම වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය වැඩි වෙන පාට මේවා normal goods. ආදායම වෙනස නිසා ඉල්ලුම් ප්‍රමාණය මේක ආදායම වැඩි වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවනේ ඒවා inferior goods කිව්වා. zero effect එක. ඒ කියන්නේ ආදායම වැඩි වුණාට ඒක demand එකට බලපාන්නේ නැහැ.
උදාහරණයකට හිතන්න ඔයාගාව තියෙන්නේ රුපියල් 1000යි. ඔයාට මාසෙකට රුපියල් 200කට මෙඩිසින් බෙහෙත් ගන්න ඕනේ. මාසෙකට රුපියල් 200කට මෙඩිසින් බෙහෙත් වලට යනවා රුපියල් 200ක් ඔයාට මොකක් හරි ලෙඩක් තිබිලා. ඒකට රුපියල් 200ක බෙහෙත් පෙති ගන්නවා. හරිද? එතකොට දැන් ආදායම 1500ක් වුණා. ඒ වුණා කියලා රුපියල් 400ක බෙහෙත් ගන්න නැත්නම් 250ක බෙහෙත් ගන්න යනවා. නෑනේ. ආදායම වෙනස් වුණා කියලා ඔයා ගන්න බෙහෙත් ප්‍රමාණය වැඩි කරන්නේ නැහැ. අන්න ඒ වගේ වෙලාවට මෙන්න මේවට තියෙන සීරෝ ඉෆෙක්ට් එකක් මේ වගේ භාණ්ඩ වලට. මොකද අපි ආදායම වෙනස් වුණා කියලා මේ ගන්න ප්‍රමාණය අඩු කරන්නේත් නැහැ වැඩි කරන්නේත් නැහැ. ඒක දැන් මතක් වුණේ රයිට්. ඊළඟට inferior good කතා කරා. ඊළඟට given goods. given goods එක ඒකත් inferior good වගේමයි. හැබැයි inferior good වලට වඩා බලපෑම වැඩි. මේක income effect එක කොහොමද නෙගටිව්ම තියෙන්නේ. මේක plus price effect එක නෙගටිව්. right. එතකොට මේක අඳිනකොට මෙතන y එක මේක x එක. මෙන්න price effect එකට කලින් එක. හරිද? මිල අඩු වෙන්න කලින් එක. BL1. මෙන්න මිල අඩු වුණාට පස්සේ එක. BL2 එක. නම් price effect එක මෙන්න මේක. දැන් අපිට භාණ්ඩයේ given good inferior good වලට පස්සේ ටික ඔන්න මේකෙත් අඳින්න. right මේක IC1 එක. මේකේ ලක්ෂ්‍ය මේ හරිය. මේකේ A point එක. given good ගන්න මේක effect එක වැඩි. ආදායම වෙනස් වෙන effect එක වැඩි. නිසා මේ හරිය විතරක් මේ. මේකේ point එක B. IC2 එක. මම මේ ටික ඔප්පු කරන්න යන්නේ හැමතිස්සෙම මේ රූප ඇඳලා හරිනේ. ඔයාලට ඇඳලා නැතිද? right එතකොට දැන් බලන්න A point එකකින් B point එකට මම කිව්වා price effect එක උනාට පස්සේ change වෙන point එකට අපි කියනවා කියන්නේ මිල වෙනස් වීම නිසා මේ විදිහට එක පැත්තකින් වෙනස් වෙනවා නම් ඒ දෙකට අදාළ equilibrium point එකට කියනවා අපි ඒක වෙනස් වෙන එක price effect එක කියලා. A නම් B ට price effect එක මොකක් වෙලාද? price effect එක මොකක්ද වෙලා තියෙන්නේ? අඩු වෙලා. right අඩු වෙලා තියෙන්නේ. minus. ඊළඟට යනවා අපි මේකට සමාන්තරව income effect එක බලන්න. income effect එක බලනකොට මේ කියන්න ඕනි මේ point එක වගේ තමයි C point එක වෙන්නේ. එතකොට එකම ලක්ෂයක එකම රේඛාවක් එකම IC curve එක ලක්ෂ්‍ය දෙකක් තියෙනවා. ඒකට මම කිව්වා income මේ substitution effect එක කියලා. එහෙනම් ඒ වලින් C වලට මොකක්ද වෙලා තියෙන්නේ? මෙතන මේ point එක මෙතන C වලට වැඩි වෙලා තියෙන්නේ substitution effect එක. substitution effect එක plus වෙලා තියෙන්නේ. right ඊළඟට යන්න ඕනේ මොකක්ද බලන්න? income effect. income effect එක බලන්න මොකක්ද වෙන්න ඕනේ? මේක හරියට parallel වල යන්න මේක තමයි. මම අඳිනේම පොඩ්ඩක් වැඩි ගණන් ගන්නවා. right එතකොට මේකට parallel වල යනවා නම් මම කොහොමද මොකද? income effect එක වෙනකොට නම් මේ දෙක change වෙන්න ඕනේ. intercept change එකේදී මේකට අදාළ වෙනනේ මේක මේ හම් වෙලා තියෙන C ලක්ෂයේදී. ඒ ලක්ෂය ගන්න බෑ. ඒ ලක්ෂයේදී හම් වෙලා තියෙන්නේ මෙන්න මේක. ඒක නෙවෙයි අපිට ඕනේ දැන්. අපිට ඕනේ අරණ එකේදී. අපිට income එක change වෙන කියන පෙන්වන එක. ඒකට අදාළ වෙන්නේ මේ C point එක. C point එක A point එක. C වල ඉඳන් B වලට income effect එකත් අඩු වෙලා තියෙනවා. මෙතන වෙන්න ඕනේ එක දැන් තියෙන්නේ මෙන්න මෙහෙට වෙලා. එහෙනම් C වල ඉඳන් B වලට ගිහින් තියෙනවා income effect එක. අඩු වෙලා තියෙනවා. හරිනේ? එතකොට මෙන්න මෙතන තියෙනවා දැන් මේ price effect එක negative. substitution effect එක positive. income effect එක negative. දැන් ඔයාලට වග්ගු තියෙන ටික පැහැදිලිද මේ රූප සටහන් තුනෙන් මම ඒක තමයි පැහැදිලි කරේ. තේරෙන්නේ මොනවාට ප්‍රශ්න තියෙනවද අහන්න. ඔයාලට angle curve කියලා එකක් තියෙන ඒක නම් අර ලොකුවට වැදගත්කම නැහැ. income එකත් එක්ක වැඩි වෙන විදිහ කියන්නේ ඒකත් ඔය සාමාන්‍ය වක්කන්දිරේට විදිහටම තමයි කරන්න තියෙන්නේ. පොඩ ස්ලයිඩ් එක ෂෙයා කරනවා.
right මුලින් ඉඳන් යන්න. ඊළඟ slide එකට යන්න. දැන් ඉන්න outcome මේව වැඩක් නැහැ නේ. ඔයාලට කොහොමත් ඔය ටික දැන් කරන ටික තමයි තියෙන්නේ. ඊට පස්සේ තියෙන මම අර කිව්ව විදිහට ordinal utility approach එකයි cardinal එකයි ගැන කියන්නේ. ඒතර ordinal එකේ cardinal එකේ වෙනස මම කිව්වේ මොකද්ද? cardinal එකේදී කතා කරන්නේ එක භාණ්ඩයක් ගැන විතරයි. ordinal එකේදී කතා කරන භාණ්ඩ වර්ග දෙකක් ගැන. cardinal එකේදී වෙන්නේ මොකද්ද? අපි කතා කරන්නේ price එක satisfaction එක measurement එකක් කරනවා cardinal එකේදී. ordinal එකේදී measurement එකක් කරන්නේ නැහැ. අපි කරන්නේ rank කිරීමක්. ඒක තමයි කියලා තියෙන්නේ. ඔය දෙවෙනි point එකෙන් කියලා තියෙන්නේ ඒක අර measurement එකක් කරනවා කියලා තියෙන්නේ ඒක. ඊට පස්සේ ordinal එකේදී rank කිරීමක් කරන්නේ. ඒක අතර තියෙන there is ordinal utility means giving the rank to the utility divided by the consumption of good and services. ඒ කියන්නේ ordinal එකේදී කරන්නේ භාණ්ඩ හා සේවා සම්බන්ධව rank කිරීමක් කියන්නේ. පැටි ළඟ side එකට. ඔය indifference analysis එකේදී මම කිව්වා තේරීමක් කරන්න බලපාන එක. ඒතකොට මේ indifference curve කියන එක අපි බලන්නේ consumer ගේ කැමැත්ත මතම විතරයි. හරිද? indifference curve එක තීරණය වෙන්නේ consumer මේ පාරිභෝගිකයා කැමැත්ත මතම විතරයි කියන එක තමයි කියන්නේ. හරි ළඟට. ඔය indifference curve analysis එක සාමාන්‍ය ඔය ටික කියව ගන්න නිකන්. ඔය assumptions ටික මම අර කිව්ව ටිකම අනිවාර්යෙන් පාරිභෝගිකයා rational වෙන්න ඕනේ, utility එක ordinal වෙන්න ඕනේ, dimension marginal rate of substitution එකක් තියෙනවා. ඒ කියන්නේ මම කිව්ව මතකයිනේ. මම මේ IC curve එක දිගේ පහළට යනකොට marginal rate MRS එක අඩු වෙවි යනවා. ඒකට තමයි කිව්වේ dimension marginal rate of substitution එකක් කියලා. ඊට පස්සේ consistency choice එකක් තියෙනවා කියලා කිව්වොත් choice එක වෙනස් වෙන්නේ නැහැ කිව්වා. transient choice making ඔය ටික නිකන් මතක තියාගන්න. ඊළඟට ඔය තියෙන්නේ ඒකේම අර තාර්කික පාරිභෝගිකයෙකුනම තියෙන ඕනේ completeness transient ඒ ටික. ඔය ටික යවන්න. ඊළඟට අට ඉන්ඩිෆරන්ස් කව් එකක් කියන්නේ මොකක්ද? ඒක ඉන්ඩිෆරන්ස් කව් එක ගත්තට පස්සේ ඔහොම පහළට බෑම් වෙන රේඛාවක් තියෙන්නේ. පහළට බෑම් වෙනවා කියන එකේ අදහස එතකොට මොකක්ද වෙන්නේ? ස්ලෝප් එක ඩවුන්වර්ඩ් ස්ලෝප් එකක් තියෙන්නේ. එතකොට මේකේ MRS ගණනය කරනකොට කොහොමද ගණනය කරන්නේ කිව්වේ? තිරස් දුරේ වෙනස බෙදන්නේ කිව්වා තිරස් දුරේ වෙනසින්. එතකොට තිරස් දුරේ වෙනසින් බෙදනකොට එන්න මොකක්ද වෙනවා කිව්වේ? මේ ඒකට අපි කියමු marginal rate of substitution එක කියලා. marginal rate of substitution එකට වෙනස් නමක් කියනවා නම් අපි ගණිතයේදී කියන්නේ බෑවුම කියලා. නැත්නම් ස්ලෝප් එක. එතන ස්ලෝප් එක එන්න මොකක්ද වෙන්නේ? MRS එක අඩු වෙනවා. ඒකට අපි කිව්වා diminishing marginal rate of substitution එක කියලා. මේ diminishing marginal rate substitution එක නිසා මොකක්ද වෙන්නේ? අපේ indifference curve එක convex to the origin වෙනවා. මූලයට උත්තල හැඩයක් ගන්නවා කියලා කිව්වා. right ඊළඟට ඔය indifference coefficient එක ගැන දැන් කියපු ටික. right ඊළඟට ඔය indifference curve map එකක්. ඒකවල map එකේදී කිව්වේ satisfaction ගොඩාක් තියෙනවා මේකේදී. satisfaction ගොඩක් තියෙනවා කියන්නේ IC curve ගොඩක් තියෙනවනේ satisfaction ගොඩයි. මොකද එක IC එකකින් එක IC curve එකක එකම satisfaction එක same. ඒතර IC curve දෙකක් ඇන්දොත් ඒකේ satisfaction එක දෙකක් තියෙන්නේ. තුනක් ඇන්දොත් තුනක් තියෙන්නේ. එතකොට IC curve එක දකුණට යන්න අපේ satisfaction එක වැඩි. ඒතර පාරිභෝගිකයා කැමති වෙන්නේ satisfaction එක වැඩිම අවස්ථාවට. right යන ඊළඟට indifference curve right ඔය ටික utility ඔය ටික ඔයකත් කියන්නේ අරගම තමයි. මොකද අර curve එක දකුණට වැඩි අවස්ථාව තමයි කියන්නේ. කියන්නේ indifference curve එක දකුණට යනකොට ඒ අවස්ථාව තමයි වැඩි. මේ satisfaction එක වැඩි. ඒ කියන්නේ satisfaction එක කියවත් එකයි utility කියවත් එකයි. ඔකේ පොඩි වෙනසක් තියෙන. utility එක බලන්නේ කලින් මේ කියන්නේ තෘප්තිමත් වෙන්න ඒක බලන්න කලින් ඒ කියන්නේ measurement එකක් කලින් කරන එක. ඒක ගැන ලොකු idea එකක් නැහැ. ඊට ඊළඟට යනකො utility එක ඕකෙන් කියන්නේ ඒකම තමයි IC curve එක දකුණට යනකොට. ඒ කියන්නේ පහළම තියෙන එක IC curve එක satisfaction එක අඩුයි. නැත්නම් utility එක අඩුයි. උඩට යන්න utility එක වැඩි වෙනවා කියන එක තමයි කියලා තියෙන්නේ. within properties of indifference curve එකේ දැන් පළවෙනි එකෙන් කියනවා higher indifference curves are preferred to lower ones. ඒ කියන්නේ අපි හැමතිස්සෙම තෝරනවා කියලා කියන්නේ indifference curve එක වැඩිම එකක්. මොකද indifference curve එක වැඩි වෙනවා කියන්නේ පාරිභෝගිකයා තෘප්තිමත් වෙනවා වැඩි කියන එක.
දෙවෙනි එක කියන්නේ ඉන්ඩිෆරන්ස් කර්ව් එක ඩවුන්වර්ඩ් ස්ලෝප් එක අර කිව්වා වගේ ඉන්ඩිෆරන්ස් කර්ව් එක වමේ ඉඳන් දකුණට යනකොට පහළට බෑම් වෙලා තියෙනවා. ඊළඟට ඉන්ඩිෆරන්ස් කර්ව්ස් do not cross. ඒ කියන්නේ ඉන්ඩිෆරන්ස් කර්ව් එකක් කවදාවත් cross වෙන්න බෑ. මොකද satisfaction එක එකම කර්ව් දෙකක ඉන්ඩිෆරන්ස් කර්ව් දෙකක එකම අගයක් වෙන්න බෑ කියලා කියනවා. ඊළඟට ඉන්ඩිෆරන්ස් කර්ව් convex to the origin. එතකොට මේක අහන්න MCQ වලට වෙන්න පුළුවන් සමහර විට. ඉන්ඩිෆරන්ස් කර්ව් එකක් convex to the origin වෙන්න හේතුව තමයි dimension marginal rate of substitution එක. ඊළඟට ඉන්ඩිෆරන්ස් කර්ව් do not touch the horizontal and vertical axis. ඒ කියන්නේ ඉන්ඩිෆරන්ස් කර්ව් එකක් horizontal axis එක හෝ vertical axis එක touch කරන්න බෑ. මොකද හේතුවක් තමයි assumption එකක් තියෙනවා ඔයාලට භාණ්ඩ වර්ග දෙකක් තියෙන්නේ කියලා. එතකොට භාණ්ඩ වර්ග දෙක combination එකක් වෙන්න ඕනේ ඔයාලගේ ආදායම. x භාණ්ඩයක් ගන්න ඕනේ y භාණ්ඩයක් ගන්න ඕනේ. හැබැයි ඔක vertical එක හරි horizontal එක හරි touch කරොත් වෙන්නේ ඒ භාණ්ඩය විතරක් ගැනීමක් වෙනවා. ඒ නිසා තමයි ඔක කියන්නේ touch වෙන්න බෑ කියලා. ඊළඟට ඔය තියෙන අර වගේ high indifference curve එක response high level ඒ කියන්නේ පාරිභෝගිකයා කැමති high indifference curve එකකට ඊළඟට යමු. මේක indifference curve negative slope මම කිව්වා වගේ මොකක්ද වෙන්නේ? වමේ ඉඳන් දකුණට යනකොට පහළට බැම් ගන්න. ඒතර negative slope කියන විදිහට මොකක්ද වෙන්නේ? මම කිව්වා slope එක නැත්නම් MRS එක සමානයි delta y වල වෙනස බෙදීම delta x වල වෙනස. ඒක delta x ඒකකයක් වැඩි කිරීම වෙනුවෙන් delta y කොච්චර කැප කරනවද කියන එක තමයි ඉතින් කිව්වේ. ඒතකොට delta x එකක් වැඩි කරනකොට delta y කොච්චර කැප කරනවද? එතකොට ඔතනින් ලවය කියන එක ඩෙල්ටා y කියන එක කැප කරන එක ඍණ වෙනවා. එහෙනම් ඒකෙන් ධන ඍණ ගලපුවාට පස්සේ අනිවාර්යයෙන් MRS එක ඍණ වෙනවා. එහෙනම් ස්ලෝප් එක හැමතිස්සෙම නෙගටිව් එකක් තියෙන්නේ. ඒක තමයි ඉතින් කියලා තියෙන්නේ. ඊළඟට මේ අර ක්‍රොස් වෙන්න බෑ කියු එක එකම සැටිස්ෆැක්ෂන් ලෙවල් එකක් තියෙන බෑ IC කව් දෙකක. මේ ඉන්ඩිෆරන්ස් කර්ව් එක convex to the origin. ඒ කියන්නේ ඉන්ඩිෆරන්ස් කර්ව් එක convex to the origin වෙන හේතුව අර මං කිව්ව එක තියෙන්නේ dimension marginal rate of substitution එක. ඒ කියන්නේ මේ IC කර්ව් එක දිගේ පහළට යනකොට මොකක්ද වෙනවා කියන්නේ marginal rate එක marginal rate of substitution එක MRS එක එන්න අඩු වෙනවා. ඒකට තමයි dimension marginal rate of substitution එක කියන්නේ. ඒක තමයි හේතුවක් වෙන්නේ මූලයට උත්තර හැඩයක් ගන්න. ඊළඟට ඔය අර මං කිව්වේ horizontal එක vertical axis එකයි touch කරන්න බෑ. and utility. ඔය තියෙන marginal rate and substitution එක කියන එකයි dimension marginal rate එක අර දැන් කියපු ටිකම තමයි ඔකේ තියෙන්නේ. ඔය තියෙන සූත්‍රය MRS එකේ සූත්‍රය ගොඩක් වෙයි කියලා තියෙන්නේ. සරලව මතක තියාගන්න හැමතිස්සෙම අපි බෑවුමක් MRS කියන්නේ අපි මේ IC කර්ව් එකට අනුව බෑවුමට තමයි අපි MRS කියන්නේ සාමාන්‍යයෙන් බෑවුමක් හොයන්නේ සිරස් දුරේ වෙනස බෙදනවා තිරස් දුරේ වෙනස. ඒකත් වගේම තමයි marginal rate of substitution එක. ඒක හොයන්නේ සිරස් දුරේ වෙනස බෙදනවා තිරස් දුරේ වෙනසින්. ඊළඟට අට ඔය තියෙන මේ විදිහටම combinations ටික තියෙනවා A එකයි B එක C එක D එක මේ තෝරන විදිහට රැපල් එක x කියන x භාණ්ඩය x ඒකකයන් එක ගාන වැඩි කරලා තියෙන 1 2 3 4 5 කියන x ඒකක එක ගාන වැඩි කරලා තියෙන. එතකොට මැංගෝ කියන්නේ y එක. එතකොට y කැප කරලා තියෙන 15 10 6 එන කියන්නේ අඩු වෙලා තියෙන දේ MRS එක වලට හොයාගන්න පුළුවන් ඩෙල්ටා y වෙනස ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x වලින්. එතකොට 5 4 3 2 විදිහට අර කියු සාධක ඔක්කොම එකතු වෙලා තියෙනවා. උතන MRS එක අඩු වෙලා තියෙනවා. ඒ ටික වෙලා තියෙනවා. ඊළඟට යන්නේ ඒකෙත් ඒ විදිහට තමයි ගණන් ටික ලියන්නේ. රට මේ තියෙන ප්‍රොපර්ටිස් එක මොකද කවදාවත් කියන්නේ IC කර්ව් එකක් horizontal වෙන්නත් බෑ vertical වෙන්නත් බෑ slope එක upward වෙන්නත් බෑ. මොකද ඔයාලගේ උපකල්පනයක් තියෙනවා dimension marginal rate of substitution එකක් තියෙනවා. ඒ කියන්නේ එක ඒකකයක් වැඩි කරනකොට අනිත් එකකින් ඒකකයක් අනිවාර්යෙන් කැප වෙන්න ඕනේ. එකක් වැඩි කරනකොට එකක් කැප වෙන්න ඕනේ අනිවාර්යෙන්. එතකොට මේ vertical ගත්තත් x වලගේ එකම එක එකේම තියෙන්නේ y වලගේ දෙක දෙක කියලා වෙනස් වෙලා තියෙනවා. එහෙනම් මේක dimension එකක් වෙන එකක් කැප වෙන්නේ නැහැ. horizontal එකෙත් ඒකම වෙන්නේ. upward sloping එකේදී වෙන්නේ ඒකක වැඩි වෙනකොට එකේ ඉඳන් A වලට බිඳ B ට යනකොට දෙකේම වැඩි වෙලා තියෙනවා. ඒක වෙන්නේ නැහැ dimension marginal rate of substitution කියන assumption එක කඩ වෙලා තියෙනවා. ඒ හින්දා මේ වගේ ඒවා indifference curve මේ වගේ තියෙන්න බෑ කියලා කියනවා. perfect substitute ඒ කියන්නේ පූර්ණ ආදේශක මම අර කිව්වා වගේ එක භාණ්ඩයක් වෙනුවට ගන්න පුළුවන් තවත් භාණ්ඩයකට තමයි අපි කියන්නේ perfect substitute කියලා. උදාහරණයක් විදිහට blackboard එක වෙනුවට whiteboard එක භාවිත කරන්න digital screen එකක් භාවිත කරන්න පුළුවන් තමයි perfect substitute කියලා කිව්වේ. ඒතර perfect substitutes වෙනකොට IC curve එක වෙනස් වෙනවා කිව්වා. සාමාන්‍යයෙන් IC curve එක තියෙනවා කිව්ව කොහොමද convex to the origin. ඒ කියන්නේ මූලයට
උත්තර හැඩයක් ගන්නවා කිව්වේ. එතකොට මේකෙදි වෙන්නේ සබ්ස්ටිටියුෂන් එකක් කරනවා. මේකෙදි එකක් වෙනකොට තව එකක් භාවිත කරන්න පුළුවන්ලු. මේ වගේ වෙලාවට මේක සරල රේඛාවක් වෙනවා කිව්වා. සරල රේඛාවක් වෙනවා කියන එකේ අදහස අනිත් පැත්තට මතක තියාගන්න මේකේ මාජිනල් රේට් සෑම සරල රේඛාවකම ස්ලෝප් එක සමානක් වෙනවා. ඒ නිසා මතක තියාගන්න මාජිනල් රේට් ඔෆ් සබ්ස්ටිටියුෂන් එක මේකේ කොන්ස්ටන්ට් වෙලා තියෙනවා. අරකේ වෙලා තියෙන්නේ ඩිමෙන්ෂන් එකක් තියෙනවා. ඊළඟට යන්න පර්ෆෙක්ට් කම්ප්ලිමන්ටරි ඒකෙදි කියන්නේ අපිට එක භාණ්ඩයක් නැතුව එකක් සමග තව භාවිත කරන්න පුළුවන් භාණ්ඩ ගැන කතා කරන්නේ. ඒක නැතුව ඒකෙන් උපරිම තෘප්තියක් ලබා ගන්න බැරි උදාහරණයක් විදිහට හොඳ උදාහරණයක් ලෙෆ්ට් ෂූට් වලට රයිට් ෂූට් එක. ඒ කියන්නේ එක සපත්තුවක් දාගත් තිබුණොත් අනිත් සපත්තුව නැත්නම් එකෙන් වැඩක් වෙන්නේ නැහැ කියන එක තමයි කියන්නේ. නැටිලාට. ඒ නිසා sorry ඊළඟ එතකොට perfect complementary වලදී අනිවාර්යයෙන්ම indifference curve එකේ L shape එකක් ගන්න ඕනේ. ඊට පස්සේ බජට් ලයින් එක ගැන කතා කරද්දී බජට් ලයින් එකේ සූත්‍රය කිව්වා Px එක. x භාණ්ඩයේ මිල වැඩි කරනවා x භාණ්ඩයේ ප්‍රමාණයෙන් ඒකට එකතු කරනවා y භාණ්ඩයේ මිල වැඩි කිරීම y භාණ්ඩයේ ප්‍රමාණය. ඒක සමානයි m. ඒ කියන්නේ ඉන්කම් එක කියලා කිව්වා. ඊළඟට ඔය දිනේ කිව්ව සූත්‍රය. රට එතකොට ඊට කිව්වා මං කව බජට් ලයින් එකට බජට් ලයින් එක ගත්තට පස්සේ හැම ඔය බජට් ලයින් එකේ B කියන ලක්ෂයේදී ගත්ත බලන්න ඔගේ දීලා තියෙන assumption px එක 2යි කියලා කියනවා. px එක 2යි නම් බලන්න පළවෙනි එකේදී px නෙමෙයි py එක 1යි. එහෙනම් ආදායම මෙයාගේ 30යි කියලා තියෙනවා. ආදායම 30යි කියලා තියෙනවා නම් පළවෙනි එකේ y ගේ ආදායම x වලින් ආදායමක් කියන x බිඳුවයි y 30යි කියනවා. y ගෙන් ඒකට සම්පූර්ණ ආදායම ඇවිල්ලා 30යිදී. ඒ කියන ලක්ෂය. b කියන එකේදී x වලින් පහ නම් දෙවරක් පහ 10යි. y කියන එකේදී 10 20යි. ඒතකොට එක් වරක් 20 20යි. ඒතකොට 20යි 10යි 30 සම්පූර්ණ වෙනවා. එහෙනම් මම අර කිව්වා වගේ හැමතිස්සෙම ඔය බජට් ලයින් එක දිගේ ඕනෑම ලක්ෂයක් ගත්තට පස්සේ අපේ තියෙන ආදායමට ඒ ගාන සමාන වෙන්න ඕනි කියලා තියෙනවා. ඊළඟට ඔකේ බජට් ලයින් එකට උඩින් ලක්ෂයක් තෝරගත්තොත් කවදාවත් ඒක ගන්න බෑ. මොකද අපිට සල්ලි නෑ. සල්ලි තියෙන ගාන තමයි බඩු ගන්න වෙන්නේ. ඒ නිසා ඔකේ බජට් ලයින් එකට ඇතුළත ලක්ෂ ස්පේස් එකක් තියෙනකොට අපිට සල්ලි ඉතුරු ගන්න පුළුවන්. ඊළඟට ඔය මම කියපු බජට් ලයින් එකේ ඇතුළේ ලක්ෂයක් තෝරගත්තොත් ඒක ස්පේස් ලයින් එකක් වෙනවා කියලා කිව්වේ. බජට් ස්පේස් එකක් තියෙනවා. අපේ සල්ලි ඉතුරු වෙන එක වෙන්නේ. change in price shift budget. ඒ කියන්නේ price එක වෙනස් වෙනකොට මම කිව්වා වගේ ගොඩක් කිව්වා ඒක price එක වෙනස් වෙනවා නම් price එක වෙනස් වීමක් වෙනවා නම් අපේ rotate වෙන එක විතරයි වෙන්නේ IC curve එක. වමට නැත්නම් දකුණට ඒක පැත්තකින් rotate වීමක් විතරයි වෙන්නේ. intercept එක change වෙන intercept එක කියන අන්තක්ඛණ්ඩේ change වෙන්න බෑ. ඒක පැත්තකින් rotate වීම විතරයි වෙන්නේ. ඊට පස්සේ income ඉපදින දේ income effect එකක් නොතිය විතරයි මේක budget line එක සම්පූර්ණ විතරනේ. ඒ කියන්නේ intercept එක change වෙනවා මේකෙදි. ඊළඟට ඔය මම අර කිව්වා වගේ ස්ලෝප් එක බලන සාමාන්‍ය සිස්ටම් සිරස් දුර වෙනස බලනවා සිරස් දුර විදිහින් සිරස් දුර ඔකේ සිරස් දුර වෙන p එක py කියන්නේ y භාණ්ඩයේ මිල බෙදීම x භාණ්ඩයේ මිල කියන එක consumer equilibrium එක ඒතර consumer equilibrium වෙනවා කියේ මොකක් වුණාමද මේ පාරිභෝගිකයා සහ පාරිභෝගිකයාගේ satisfaction level එක සහ ඔයාගේ ආදායම මත එයා කැමති මට්ටමේදී තමයි එයා satisfy වෙනවා කිව්වේ ආදායමට හරියන්න එයාගේ භාණ්ඩ දෙක මේ කම්බිනේෂන් එකක් තියෙන්න ඕනේ. ඒ ටික තමයි තියෙන්නේ. ඒකෝට ඒකේදී උපකල්පන ටිකක් තියෙනවා මේ amount එකගේ ආදායම ස්ථිරයි කියලා කියනවා. භාණ්ඩ වල මිල වෙනස් වෙන්නේ නැහැ කියනවා. ඒකෝට භාණ්ඩ වලට මොනවාවත් මේ price එකට influence එකක් කරන්න බෑ කියන්නේ භාණ්ඩ දෙක පිටින් ගත්තා කියලා ඒවට මේ discount එහෙම දෙන්නේ නැහැ. ඒ goods are homogeneous and divisible කියලා කියනවා. සමජාතියයි විඳන්න පුළුවන්. ඊට පස්සේ ඔය කිව්වා වගේ මේකෙදී මම අර කිව්වා වගේ R එකයි S එකයි තියෙනවා. ඒකත් එතකොට මේකේ බජට් ලයින් එක හමු වෙලා තියෙනවා. C කියන ලක්ෂය හමු වෙලා තියෙනවා. U කියන එකේදී හමු වෙලා නැහැ. ඒතර U කියන ලක්ෂය අපිට ගන්න බැරි වෙන්න හේතුව තමයි අපිට බජට් ලයින් එකේ බජට් ලයින් එක ටැන්ජන්ට් වෙන්නේ නැහැ. බජට් ලයින් එක හමු වෙන්නේ නැහැ. ඒ නිසා අපිට ඒක සල්ලි නැහැ ටික ගන්න. ඒ නිසා U කියන ලක්ෂය අපි අත්හැරලා දානවා. ඊට පස්සේ RSC කියන එකකින් තෝරගන්න ඕනේ. ඒකට RSC එකකින් තෝරගද්දී අපි තෝරගන්නේ equilibrium point එක විදිහට C ලක්ෂයකට හේතුව තමයි කිව්වේ අපි IC curve එකක් ගත්තට පස්සේ IC curve එක ලකුණට යන්න යන්න ඒකේ satisfaction එක වැඩි. ඒතර පාරිභෝගික විදිහට කැමති වෙන්නේ හොඳම satisfaction එකක් ගන්න. ඒ නිසා තමයි C ලක්ෂය තෝරගන්නවා කිව්වේ. R එකේ S එකේ ගන්න කිව්වේ මේ දෙකෙන් satisfaction එක R කට වඩා අඩු නිසා. ඊළඟට
ඉන්කම් ඉෆෙක්ට් එක. එතකොට මම කිව්වා වගේ ප්‍රයිස් චේන්ජ් ඒ කියන්නේ ඉක්විලිබ්‍රියම් පොයින්ට් එක චේන්ජ් වෙන බලපාන ඉන්කම් ඉෆෙක්ට් එකයි ප්‍රයිස් ඉෆෙක්ට් එකයි සබ්ස්ටිටියුෂන් ඉෆෙක්ට් එකයි. ඉතින් ඉන්කම් ඉෆෙක්ට් එකෙන් චේන්ජ් වුණාට පස්සේ මොකද වෙන්නේ කියලා ඉතින් කතා කරා. සාමාන්‍ය භාණ්ඩයක්ද බාල භාණ්ඩයක්ද මේ ටික කතා කරලා තියෙන්නේ. ඔය තියෙන ඉන්කම් ඉෆෙක්ට් එක සාමාන්‍ය භාණ්ඩයකට මොකද ඉන්කම් එක වැඩි වෙනකොට මෙයාලගේ බඩු මිලදී ගන්න ප්‍රමාණයත් වැඩි වෙලා තියෙනවා. ඊළඟට යන්න මේ තියෙන බාල භාණ්ඩයකට මොකද ඉන්කම් ඉෆෙක්ට් එක වෙලා තියෙන වෙලාවට ඉන්කම් ඉෆෙක්ට් එක උනම මොකද වෙන්නේ බජට් ලයින් එක shift වෙන එක වෙන්නේ බජට් ලයින් එක shift වුණාට පමණක් භාණ්ඩවල ඉල්ලුම අඩු වෙන්න පුළුවන්. ආදායම වලට ඉල්ලුම අඩු වෙන ඒ භාණ්ඩවල අපි කියන ඉන්ෆීරියර් ගුඩ්ස් කියලා. ඒතර මේ කියනකොට X භාණ්ඩයේ ඉල්ලුම අඩු වෙලා තියෙනවා. ඒකට අපි කියනවා මේකේ Y භාණ්ඩයේ normal goods එකක් X භාණ්ඩයේ ඉන්ෆීරියර් good එකක් කියලා කියනවා. ඊළඟට එනවා මේකේ වෙලා තියෙන එක අනිත් පැත්ත මේකේ Y භාණ්ඩය ඉන්ෆීරියර් good එකක් කියලා X භාණ්ඩයේ normal good එකක් කියලා තියෙන්නේ. ඉන්කම් එක වැඩි වෙනකොට වෙනස් වෙන විදිය අනුව. ඊළඟට ඊට මේකේදී ඔය බලන්න පළවෙනි X is necessity Y is luxury කියලා කියනවා. එතකොට ආදායම වෙනස් වෙනකොට X is necessity. X කියන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩයක් කියලා. ඒ කියන්නේ ඔක උඩට යනකොට X වල වෙනස් වෙලා තියෙන්නේ පොඩ්ඩයි. ඒ කියන්නේ ආදායම වැඩි වෙනකොට X වල වැඩි වෙනවා වැඩි වෙන පොඩි ප්‍රමාණයක්. හරිද? උදාහරණයක් විදිහට අපි දැන් අර මේ හාල් ගන්නවා නම් ගෙදරට හාල් වල කිලෝ 5යි නම් ආදායම වැඩි වුණාට පස්සේ හාල් කිලෝ ගන්නවා 5.5ක් විතර. කොහොම ඔය වගේ පොඩි ප්‍රමාණයක් තමයි වැඩි වෙලා තියෙන්නේ. ඒ නිසා ඒ කියන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩයක් නම් ඒක ආදායම වැඩි වුණාට අපි ලොකුවට මිල වෙනස් කරන්නේ නැහැ. හරිද? හැබැයි ලක්ෂරි භාණ්ඩයක් නම් අපි මිල අඩු වුණොත් එහෙනම් ගොඩක් අඩු කරනවා. මිල අඩු වුණොත් එහෙනම් ගොඩක් වැඩියෙන් ගන්නවා. හරිද? දැන් ඔය උදාහරණ විදිහට පිටි එහෙම ගත්තොත් එහෙනම් මොකද කරන්නේ? පිටි මිල අඩු වුණොත් එහෙනම් මොකද එකපාර ගොඩක් ගන්නවා. ඒ වගේ necessity goods වලට කරන්නේ අපි ආදායම වැඩි වෙනකොට පොඩි ප්‍රමාණයක් ඉල්ලුම්. ඒ නිසා තමයි ඔක උඩට යනකොට Excel වෙනස් වීම අඩුවෙන් පෙන්වන උදාහරණයක් එහෙම වෙනස් වීම අඩු වෙන Y වල ගොඩක් වෙනසක් පෙන්වනවා. ඒ නිසා තමයි කියන්නේ X භාණ්ඩය අත්‍යවශ්‍ය භාණ්ඩයක් Y එක සුඛෝපභෝගී භාණ්ඩයක් කියලා. ඒක ඊළඟ එකේදී IC income consumption එක සමාන යන ඒ කියන්නේ X භාණ්ඩය Y භාණ්ඩය දෙක ඒකේ අවුලක් වෙන්නේ නැහැ. ඊළඟට X is luxury. ඒ කියන්නේ X භාණ්ඩය ලක්ෂරි භාණ්ඩයක් වුණාට පස්සේ මොකද වෙන්නේ? income consumption curve එක මේ පැත්තට බර වෙලා තියෙන. ඒකෝට X වල වෙනස් වීම වැඩි Y වල වෙනස් වීමට වඩා. ඒකෝට X භාණ්ඩය Y භාණ්ඩය ඒකට අත්‍යවශ්‍ය භාණ්ඩයක් කියලා කියන්නේ. ඊළඟට network එකේ තියෙන අනිත් පැත්තට අර මම කිව්වා වගේ income consumption curve එකේ inferior goods වලට මේ අර කිව්වා වගේ X භාණ්ඩය inferior Y භාණ්ඩය normal. ඔය ටික කතා කරන්නේ. මේ අර කිව්ව මම ඔය තුනට තමයි යන්නේ normal goods එකක් වුණාට පස්සේ income effect එක substitution effect එක පෙන්වන විදිය. ඒතර හැමතිස්සෙම මම කිව්වා price effect එකක් පෙන්වනවා නම් මොකද්ද වෙන්න ඕනේ? උපකල්පනය කරේ මම X භාණ්ඩය වෙන අඩු වුණා කියලා. ඒ අඩු වුණා කියන්නේ price effect එකක් වෙනවා අනිවාර්යයෙන් ලක්ෂ්‍ය මේ rotate වීමක් වෙන්න ඕනේ. ඒකට intercept එක change වෙන්නේ නැහැ. budget line එක පැත්තකින් තමයි ඉස්සරහට යන්නේ. ඒතකොට මේ දෙක අතර වෙනසට තමයි price effect එක කියලා කිව්වේ. දැන් substitution effect එක income effect එක ගන්න නම් බෑ. ඒකෙන් ගන්න බෑ කිව්ව මොකද අපිට එකම satisfaction level එකක් සහ income එකක් change වුණොත් මොකද වෙන්න ඕනේ? budget line එක parallel shift වෙන්න ඕනේ. ඒ නිසා අලුත් line එකට හරියන්න මේ පැත්තෙන් යනට වෙන්න අපි සමාන්තර රේඛාවක් ඇඳලා අලුත් budget line එකක් ඇඳගත්තා. ඒ කියන්නේ පරණ budget line එක තියෙන්න ඕනේ විදිය අපි කඩේරකින් මාක් කරගත්තා. ඒකට අනුව අපි මාක් කරගත්තා point ටික. ඒ කියන්නේ tangent වෙන point එක පරණ ඒ කියන්නේ පරණ මේකට අනුව budget line එකට. ඒතකොට ඒ tangent වෙන point එකේදී එකම IC curve එකේ ලක්ෂ දෙකක වෙනස් වීම. ඒ කියන්නේ එකම IC curve එකේ ලක්ෂ දෙකක් වෙනස් වීමක් වෙලා තියෙනවා. ඒකට අපි කියනවා substitution effect එකක් කියලා. income effect එක බලන්න නම් මොකද්ද කිව්වේ? අපි ඇඳ අලුත් සමාන්තර රේඛාවට සමාන්තර budget line එකට ඒකට අදාළ tangent වෙන point එකයි අපි price effect එකට කලින් යන දෙකේ මේ budget line එක අතර වෙනස බලන්න කිව්වා. තප්පරයක් ඉන්න. ඊළඟ ස්ලයිඩ් එකට යන්න. ඉන්ෆීරියර් good එකත් අර කිව්වා වගේ ටික බලා ගන්න. මේ ඇන්ගල් කර්ව් කියනක ඔයාලා පොඩ්ඩක් කියව ගන්න. ඕකේ අර ලොකු දෙයක් නෑ. අපේ ආදායම අනුව අපි වියදම් කරන විදිය ගැන තමයි කියන්නේ. කියන්නේ ආදායමත් එක්ක අපේ ප්‍රමාණය කොහොමද කියන එක තමයි ඔකෙන් බලන්නේ.
හවුස්හෝල්ඩ් ලගේ ඉන්කම් එකත් එක්ක අපි වේදන් කරන ප්‍රමාණය ගැන කතා කරන්නේ. ඔය ටික කියවගන්න එක ටික ලොකු අමාරුවක් නෑ. ඒක කරේ නැත්නම් පහළට යන ටික. පහළට යන්න ඔය. වැඩි නියෝගය තමන්ගේ අපේ හම්බෙන ආදායම කන්සියුම් කරන ප්‍රමාණය තමයි අපි ඇන්ගල් කර්ව් එක කියලා කියන්නේ. ඒත් ආදායම වල ප්‍රමාණය ගුණ කරනවා මිලෙන්. ඒක ඔයගොල්ලෝ ලක්ෂ ටික මාක් කරලා තමයි ඇන්ගල් කර්ව් එකක් ඇඳගන්නේ. ඊළඟට ඊළඟට ඔය ටික යවන්න. ඔයාලා ඔය ටික නිකන් කියව ගන්න ලොකු අමාරුවක් නෑ ඒක. අද ඉන්ඩිවිඩුවල් කර්ව් එක ප්‍රයිස් ඉෆෙක්ට් එක ගැන කිව්වා. ඒකෙදි කිව්වේ මොකද්ද ප්‍රයිස් ඉෆෙක්ට් එක කරනකොට අර කිව්වා වගේම කර්ව් එක එක පැත්තකින් විතර shift වෙන්න ඕනේ. ඒ ටිකට තමයි අර තුන වැන්දේ. හරි නේද? ඔයාලා දැන් තව ඔය අර කිව්වා වගේ ප්‍රයිස් ඉෆෙක්ට් එකක් වුණාට පස්සේ චේන්ජ් වෙන විදිය තමයි තියෙන්නේ. ඒකට ඒ ටික යා කරලා ඉන්න රේඛාවට තමයි අපි කිව්වේ PCC price consumption curve එක කියලා. price consumption curve එක අරගෙන අඳුර ගන්න විදිය තමයි කිව්වේ. මේ බජට් ලයින් එක සම්පූර්ණ shift වෙනවා නේ කියන්නේ income consumption curve එක. බජට් ලයින් එක එක පැත්තකින් විතර shift වෙනවා නම් ඒකට අපි කිව්වේ PCC price consumption curve එක කියලා. යමු. ඊළඟට ඔය තියෙන price effect එක උනාට පස්සේ ඒරින් ගැන කතා කරා. ඔය ටික යවන්න. එතකොට අර කියපු විදිහට price එක වෙනස් වෙනකොට අනිත් පැත්තට වෙනස් වෙන පුළුවන් විදිහ කිව්ව ඒවට අපි කියන given goods කියලා. අවුල නැහැ දැන් අර කියන විදිහට ඒ තර්ක දාලා බලන්න. substitution effect එක ගැන කිව්වා. substitution effect එකේදී මම කිව්වා නිතරම satisfaction එක same වෙන්න. ඒ නිසා තමයි අපි එකම IC curve එකට දාලා අපි බලා ගන්න. එකම IC curve එක ලක්ෂ දෙකක් තියෙනවා. ඒක තමයි substitution effect එක වෙන්නේ. ඒත් යවන්න ඊළඟට. මේ අර මම අවසානට පැහැදිලි කරපු ටික IC curve එක shift වෙන විදිහ ගැන තමයි කිව්වේ. ඕකෙන් තමයි අර තුනම හැදුවේ. inferior good වලට normal good වලට given good වලට. right okay යවන්න. මේ ටික යවන්න. pattern ඕක තියන්න. අපිට එතකොට මේ PCC curve එකකින් price consumption curve එකකින් අපිට demand curve එක derive කරගන්න පුළුවන්. ඒක අපි ඒ භාණ්ඩයට අදාළව බලා ගන්න. අපි එතකොට ඒ ලක්ෂය කියලා ගත්තට පස්සේ ඒ ලක්ෂයේ දිගේ පහළට එනවා. එතකොට එනවා ඒ ලක්ෂය දිගේ පහළට එනකොට අපි මාක් කරගන්නවා පොයින්ට් එක. ඒ කියන්නේ අපි සාමාන්‍ය demand curve එකේදී බලන්නේ ඒ ලක්ෂය දිගේ පහළට එනකොට ඒක හමු වෙන තැනක් බලනවා. ඊට පස්සේ B ලක්ෂය දිගෙත් එනවා. B ලක්ෂය දිගේ ඒ ටික ඔය විදිහට පහළට ආවට පස්සේ වම් පැත්තේ තියෙන price එක දකුණු පැත්තේ එනවා unit ගාන. ඒ කියන්නේ x භාණ්ඩය එක භාණ්ඩයක විතරයි ගන්න පුළුවන් ඒතර. x භාණ්ඩ unit ගාන තමයි 1 2 3 4 කියලා තියෙන්නේ. Q 1 2 3 4 කියලා. ඒතර unit ගාන ටික බලලා ඒ ටික යා කරලා දෙන රේඛාව තමයි demand එක කියලා කියන්නේ. right හරි ඉවරයි. thank you අයියේ. ගොඩක් හොඳට තේරුණා. thank you අයියා. thank you. thank you අයියේ. Thank you, අයියේ. thank you අයියා. thank you. Thank you, අයියා. thank you අයියා.
Thank you, අයියේ. Thank you, අයියේ. Thank you අයියේ. Thank you, අයියේ.